2021 2022 2023 මොන අවුරුද්ද එක්සෑම් ගැන ළමයෙකුට සිලබස් එකේ දෙවෙනි පාඩම මම මේ කරන්නේ. සමාජ වාක්‍යය. ඒකේ කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ සමාජ වාක්‍යයෙන් පාඩමේ කොටස් තුනක් තියෙනවා. එකක් සමාජ වාක්‍යය, අනිත් එක ආචාර ධර්ම, අනිත් එක තිරසාර සංවර්ධනය කියලා. පැහැදිලිද? ඒ මාතෘකා තුනම, ඒ කියන්නේ සමාජ වගකීම්, ආචාර ධර්ම, තිරසාර සංවර්ධනය කියන මාතෘකා තුනම අදිවර කරන්න බෑ. පැහැදිලිනේ? ඒ නිසා ඕගොල්ලන්ට මම අද ඉවර කරන්නේ සමාජ වගකීම් කියන කොටස විතරයි ඔළුවේ තියාගන්න. හරිද? අද මම ඉවර කරන්නේ සමාජ වගකීම් කියන කොටස. ඒතර මේ මාතෘකාවේ තියෙන අනු මාතෘකා තුන කියන්න පොඩ්ඩක්. සමාජ වගකීම් කියන කොටස තියෙනවා. තිරසාර සංවර්ධනය කියලා මාතෘකාවක් තියෙනවා. ආචාර ධර්ම කියලා මාතෘකාවක් තියෙනවා. පැහැදිලි? මේ මාතෘකා තුනක් තියෙනවා. මේ මාතෘකා තුනෙන් මම අද ඕගොල්ලන්ට අවසන් කරන්නේ මෙන්න මේ සමාජ වගකීම් කියන මාතෘකාව. අපි පළවෙනි ප්‍රශ්නට යමු. ලියන ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. සමාජ වගකීම් සංකල්පයේ යටතේ සමාජ වගකීම් සංකල්පයේ යටතේ සමාජ වගකීම් සංකල්පයේ යටතේ සමාජ වගකීම් සංකල්පයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් විසින් සිදු කරන 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 සමාජ වගකීම් ව්‍යාපෘති දක්වන්න. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් විසින් සිදු කරන සමාජ වගකීම් ව්‍යාපෘති දක්වන්න. හරි. දැන් මේ සමාජ වගකීම් කියන මාතෘකාව මේ සංකල්පය ඉගෙන ගන්න ඕගොල්ලන්ට සුදුසුම මාතෘකාවකින් සුදුසුම ප්‍රශ්නකින් මම ප්‍රවේශය ගත්තා. ප්‍රශ්නේ සමාජ වගකීම් සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් විසින් සිදු කරන සමාජ වගකීම් ව්‍යාපෘති දක්වන්න. රයිට්? මේ අහන්නකෝ. ඔගොල්ලෝ දැක්කද හිරු සහන යාත්‍රාව නැවත දියත් වුණා. එහෙම නැවත දියත් වුණා කියලා කියන කලිනුත් එක දියත් වුණා. එහෙමයි කියලා පාරේ නැවක් ගියේ නෑ. හැබැයි දැන් මේ දවස්වල නම් නැව් විතරයි යන්නේ නැත්තේ. එහෙම සීන් එකකුත් තියෙනවානේ. හරි. සංචරණ සීමා ඉදිරි නීතිය. මේ පෞද්ගලික දවසක මායි තව යාළුවෙකු පොඩ්ඩක් එළියට බහලා බලලා මගක් කියලා කල්පනා කරලා බැලුවා. ඇත්ත අපි තමයි ගෙවල් වලට ඉඳලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඔය ඇඳිරි නීතිය දාලා නැති කාලේ කොහොමද මිනිස්සු ඇදුම් වැඩි දැක්කන්නේ. ඇඳිරි නීතිය දැම්මට පස්සෙත් කොහොම සෙනගක් දැවිද්ද කියලා ඕගොල්ලන්ට ඊයේ පෙරේද එහෙම පාරේ දකින්නකොට හිටියන්නේ සෙනග මාර විදිහට ඇවිල්ලා. හරි. ඒ කතාව දුක හිතෙනවා. ඒක පැත්තකින් තියන්න. මේ දැන් මේ අල්ලපනල්ලේ අපිට නම් එහෙම කඩේකට ගිහලා බඩු වම්පුවක් ගන්න පුළුවන්. හැබැයි ළමා නිවාස, පල්ලි, පන්සල්, වැඩිහිටි නිවාස අපේ ආම්දුරට දානක් නැහැ. තේන කොරෝනානේ. ඒ නිසා ඉතින් දානේ ගෙනියන්නත් බෑ. ඉල්ලුවාම වේලි ආහාර තමයි දෙන්න තියෙන ටිකක් හරි. ගමේ දායක සභාව වේලි ආහාර ටිකක් හරි දෙනවා. හරිද? ඉතින් මේ හිරු සහන යාත්‍රාවෙන් මීට කලිනුත් මිනිසුන්ට ගම් වතුර වෙලාවල් වල විවිධ ස්වභාවික ආපදා වෙලාවල් වල ඊළඟට මෙන්න මේ වගේ යම් වසංගත රෝග තත්ත්වයන් වල 1 2 3 රැලි 3 ෙදිම ඒගොල්ලෝ මේ දායකත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් දුන්නා. මෙහෙමයි. හිරු එකට නිකන් ඔය කරන ඔය මේ සමාජ සත්කාරයට යන වියදම හරිද? මේ අර කැල නිකන් ගැඩි බෝල් එල්ලක් ගියා වගේ. දැනෙන්නේවත් නැහැ. හරිද? ඒගොල්ලෝ ඒ වුණාට ඒක ඇඩ්වර්ටයිස්මන්ට් උත් කරනවානේ නිවුස් වලට පෙන්නන්නේ හිරු සහන යාත්‍රා නැවත දියත් කරා කියලා. ඉතින් ප්‍රායෝගිකව ඒගොල්ලෝ එහෙම කියන්න ඕනෙත් නැහැ. මොකද හේතුව මේක මේ හිරු කියලා කියන්නේ ලංකාවේ ABC මාධ්‍ය ජාලේ ලංකාවේ මිනිස්සුන්ගෙන් උපයාගත්තු ධනය. හරිද? ලාභ නැවත ලංකාවේ මිනිස්සු වෙනුවෙන්ම වේදම් කළා. ඒක පැහැදිලිවම වෙන්න ඕන දෙයක්. හරි ඒගොල්ලෝ ඒක ප්‍රචාරණය කිරීම තවත් එකකින් වාසි ගැනීම. හරිද? හිරු විතරක් නෙවෙයි අනිත් අයත් එහෙමයි. මං හිරු එකට අපහාස කළා නෙමෙයි. හරිද? දැන් මනුස්සත් දෙරණ ගස් සිටවනවා. වෛද්‍ය සායන කරනවා. ඉතින් කරලා පාඩු ඊටාන් මගුලට කියන්නේ ඒගොල්ලෝ ඒකේ ප්‍රචාරණයක් ප්‍රවර්ධනයක් තමන්ගේ සන්නම ජනප්‍රිය කර ගැනීම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඒකට මුකුත් කියන්නත් බෑ. මොකද අපි ගස් සිටවන්නේ නැහැ නේ. මනුස්සත් දෙරණ ඉන්නේ ගස් සිටුවේ.
සිරස ශිල්ප යාත්‍රා එස්කෝල හදලා දෙනවා. දැන් සිරාටම සිරස ශිල්ප යාත්‍රා වලින් ඉස්සර එස්කෝල හදලා දෙනවා. ඒ එස්කෝල මේ පව්වේ ළමයි. තේරෙනවා? උන්ට විභාගයක් ලියන්න විභාග ශාලාවක්. තේරෙනවා? ස්ටේජ් එක තියෙනවා තිරේ නෑ. හරි? ළමයි එකතු කරනවා සල්ලි. ඉස්කෝලේට අවශ්‍ය පහසුකම් ටික ගන්න. දැන් මේ ඉස්සරහගෙන ඉන්න මේ දරුවෝ ඉන්න ඉස්කෝල වල පහසුකම් ටික ගත්තොත් එහෙම ඒ තියෙන පහසුකම්ුයි. හරිද? ඉතින් ওই පොළොන්නරුවේ අනුරාධපුරේ පදවිශ්‍රී පුරවරෝපතාන පැත්තේම ළමයෙකුට ওই පහසුකම් වලින් 10න් එකක් නෙමෙයි 100න් එකක් හම්බෙන්න නැතුව ඇති. ඒතකොට සිරස ශිල්ප යාත්‍රා තෝරාගත්තේ දුෂ්කර පාසල් ටික තෝරාගෙන ඒ ව්‍යාපෘති කරලා කොහොම හරි ඒ පාසල් ටික දියුණු කරේ. එතකොට සිරස ආයතනය තව එකට දායක වුණ ආයතන කීපයක් ඇතුළේ ප්‍රධාන සක්්‍ය ආයතනය ඒගොල්ලෝ තමන්ගේ ලාභ වලින් ආදායමෙන් ලොකු කොටසක් කැප කරලා සමාජ සත්කාරයක් කළා. ඒක නරක දෙයක් නෙමෙයිනේ. පැහැදිලිවම හොඳ දෙයක්. ඒකේ ප්‍රචාරණයකුත් තියෙනවා. ඒකෙත් අපිට වැරද්දක් කියන්න බෑනේ. කමර්ෂල් බැංකුව ලංකාවේ පිළිකා සරණ භාරයට සෑහෙන උදව් කරලා තියෙනවා. අපි කාලයක් තිස්සේ අහලා දිනවා මංචිතිකරේ ශිෂ්‍යාධාර ගැන. ලංකාවේ ග්‍රාමීය යටිතල පහසුකම් සඳහා තියෙන හොඳම ව්‍යාපෘතිය තමයි මංචි ගමට සරණ කියන ප්‍රොජෙක්ට් එක. ඒක ජාත්‍යන්තර ඇගීමට ලක් වුණා. ඒ මංචි ආයතනයේ ගම්වල මිනිස්සුන්ගේ යටිතල පහසුකම් පාරවල් පාලම් බෝක්කු හදලා දෙන මංචි ආයතනය ඇත්තනේ ගමේ මිනිස්සු මංචි බිස්කට් එක ගන්නවනේ. හරි නගර මිනිස්සුත් ගන්න මං ගම කියලා අදහස් කළේ ගමේ ඉන්න මිනිස්සු කියලා අදහස් කළේ මේ දුෂ්කර ගම් ගැන හිතලා නෙමෙයි. ගම්වල මිනිස්සු ප්‍රදේශවල ඉන්න මිනිස්සු මංචි බිස්කට් කනවනේ. එතකොට මංචි ආයතනයේ CBL එක ලාභ උපයන්නේ මේ මිනිස්සුන්ගෙන්. අනේ ඉතින් මොකෝ අවුරුද්දට පාරක් කීයක් කර වියදම් කළා පාලමක් හදලා දුන්නාම පාරක් හදලා දුන්නාම ඒ ලාභයෙන් කරන කැපකිරීම නැවත ඒගොල්ලන්ට ප්‍රතිආයෝජනයක් කරන මොකද ජනතාව සුවපත් වුණොත් ජනතාව සුවෙන් ජීවත් වුණොත් තමයි රටක ව්‍යාපාර තියෙන්නේ. දැන් ඔබ දන්නවා නොමිලේ මාස්ක් සැනිටයිසර් ලංකාවේ ව්‍යාපාරිකයෝ සෑහෙන සමාගම් අතිවිශාල ප්‍රමාණයක් කොවිඩ් මර්ධන අරමුදලට සල්ලි ගිහින් දුන්නා. ලක්ෂ 25 30 ලක්ෂ 80 90 ගිහින් දුන්නා. කෝටි ගණන් ගිහින් දුන්නා. ආධාර ද්‍රව්‍ය ආධාර දුන්නා. හරි ඊළඟට මේ ඔක්සිජන් සැපයුම වැඩි කරන්න ඕන නම් ඒක වැඩි කරන්න ගිලන් රට ඊළඟට මොනවාද දැඩි සත්කාරයකක ඉදිකිරීම සඳහා සෑහෙන මේ දවස්වල විවිධ සමාගම් උදව් කරනවා. මොකද හේතුව මේ රටේ කොහොම හරි නිරෝගී කරගන්න ඕනේ. නැත්නම් මේ ආර්ථිකය දුවන්න බෑ. ඒ නිසා ව්‍යාපාරිකයෝ සෑහෙන කැපකිරීමක් තමන්ගේ ලාභයෙන් කරනවා මේ ව්‍යාපෘති සඳහා. මෙන්න මෙහෙම දැන් අර මම අර කී හිටියේ මංචි ආයතනය තමයි ජාත්‍යන්තර ඇගීමකට ලක් වෙච්ච ලංකාවේ හොඳම ග්‍රාමීය යටිතල පහසුකම් ව්‍යාපෘතිය කරේ. ඒක දෙගොඩ තලා යන ව්‍යාපෘතියක් ඊළඟට ගැහුවා සිරසෙන් මහරජායකෙන්. හරිද? ඒගොල්ලෝ කරපු පොඩියට පටන් ගත්ත ඔය ප්‍රොජෙක්ට් එක තුනක් කළා ෂේප් එකේ පටන් ගත්තු සිරස ගම්මැද්ද විදේශීය විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා දේශනවලට පවා එකතු කරගත්තා. හරිද? ඒක නිර්මාණය කරපු සිරසේ දැන් ඉන්න ප්‍රධාන නිලධාරියෙක් මොකද එයාගේ නම මට මතක නැහැ. එතකොට මේ ඩැනියල් බෑන්ඩ් මට මතක නැහැ මොකක් හරි මේ අමුතු නමක් තියෙන ඉංග්‍රීසි නමක් තියෙන මහත්තයෙක්. එයා මේ ওই ප්‍රොජෙක්ට් එක කළා. එයා විදේශීය විශ්වවිද්‍යාලවල විසිටින් ලෙක්චර්ස් වලට ගියා. හරි. නම මතක නම් දාන්නකො පොඩ්ඩක් කවුද කියලා. මේ සිරසේ ගම්මැද්ද ප්‍රොජෙක්ට් එක එයා කරේ. ඊට පස්සේ ඒකට තව ගොඩාක් සමාගම් එකතු වුණා. සිරස ගම්මැද්ද ව්‍යාපෘති ඔයගොල්ලෝ තාම දකින්නවනේ දලි වැට හදනවා, පාලම් හදනවා එන දුර ගම්මානවල මේ එන්න බැරි ළමයින්ට පාරවල් හදලා දෙනවා සෑහෙන උදව් කරනවා මේ ගම්මැද්ද ව්‍යාපෘතිය. ඔය මේ විශේෂම ඔය පානීය ජල පහසුකම් ව්‍යාපෘති ගොඩක් මේගොල්ලෝ කරනවා. ඊළඟට මේ ෂෙවන් ඩැනියල් thank you නියමයි. මේ ඒ වගේම තමයි මේ ලාෆ් ආයතනය. ඒගොල්ලෝ සෑහෙන ප්‍රොජෙක්ට් ගොඩක් කරලා තිනවා ගම්වල ස්කෝල ළමයින්ට වතුර නැහැ. ඒ ව්‍යාපෘතිය සඳහා. ඉතින් ඔයා දැන් බලන්න නේෂන් ට්‍රස්ට් බැංකුව කඩලාන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපෘති කරනවා. දැන් නිකන් බලන්න කඩලාන පරිසරය නේෂන් ට්‍රස්ට් බැංකුවයි. සම්බන්ධයක් ඍජුව තියෙනවද? ඈනේ කඩලාන ජීවිත බැංකුවට නේද? නෑනේ. නෑ මෙතන පුතේ මේ සමාජ වගකීම් කියන මාතෘකාවෙන් හැදෙන්නේ හම්මෝ රෙකෝඩින් එක දෙන්න. අනේ පුතේ මේ ඔහොම ඩිස්ටර්බ් කරාම මට හරි අමාරුයි මේ වැඩේ කරගන්න. ඕගොල්ලෝ එහෙම හැඩ් දානවා.
මොකක් වුණත් ඔය මොන ළමයාට වුණත් හොඳට කියන්නකෝ මං උදේ වෙනකොට රෙකෝඩින් එක දැන් තර රෑ 12ට හරි දාන්නම් බලමු අදීශට පුළුවන් වුණොත් දැම්ම මට දාන්න නැත්නම් හෙට උදේ වෙනකොට අනිවාර්යෙන් දාන්න. ක්ලවුඩ් රෙකෝඩින් එකක් නම් මම රෑම දානවා. මේක ස්ක්‍රීන් රෙකෝඩින් එකක් ගන්න නිසා සමහරවිට උදේ වෙනකම් පොඩ්ඩක් වෙලා යයි අපිට. හරි පොඩි එඩිට් එක දාලා බෑ කොල්ල එවන්න මට. මේ වැඩේ කළා දෙන්න. පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්. හරිද? මට මුකුත් මට දැන් මේ මෙතනින් හැන්ඩල් කරගන්න පුළුවන් සීමාවේ දේවල් ටික මම ඔයාලට කරලා දෙන්න. බලන්න දැන් ඕගොල්ලෝ එදා මම පාඩම කරලා ලස්සනට පිළිවෙල ඊට කරා. ඩිස්ටර්බ් එපා. හරිද? ආයි මුකුත් එපා. හෙට උදේ වෙනකොට ක්ලීන් රෙකෝඩින් එකක් දෙන්න. ආයි සිංහලෙන් කියවනේ. බැරි රෙකෝඩින් එක දෙන්න මම ආයි මේ අද කරන මේ වැඩ ටික ආයි උගන්වන්න. ඒක රෙකෝඩින් එකක් දෙන්න. රෙකෝඩින් කරන්න බැරි මොකද කියලා හෙට මම උදේ හොයා ගන්න. හරි. දැන් ඔන්න මම කියමින් ආවේ ආයි අවසානට කියන්න. දැන් ওই ලංකාවේ දැවැන්ත සමාගම් යටිතල පහසුකම් ව්‍යාපෘති සමාජ ව්‍යාපෘති ප්‍රජා සත්කාර සෑහෙන කරනවනේ. ඒතර බලන්නකෝ මේ ඒවා කරන්නේ ඇයි? ඒවා ඒගොල්ලන්ගේ ව්‍යාපාරات එක්ක ඇතැම් ඒවා රුජුව සම්බන්ධ නැහැ. නේ? තේරෙනවද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe සමහර ව්‍යාපෘති තියෙනවා කෙලින්ම ඔඩියන්ස් එකට සම්බන්ධ ඒවා. ඒගොල්ලන්ගේ වෙළඳපොළට සම්බන්ධ. දැන් මයිලෝ එක ෆුට්බෝල් වලට ස්පොන්සර් කරලා ළමයින්ගේ ක්‍රීඩාව දියුණු කරන්න සෑහෙන කැපකිරීමක් කරන එක සාධාරණයි. මොකද ඒක ක්‍රීඩකයන් සඳහා තමයි නෙස්ලේ සමාගම නිෂ්පාදනය කරන්නේ. ඒතර ඒගොල්ලෝ ඒ කරන වැඩේ සම්බන්ධයක් තියෙනවා ප්‍රොඩක්ට් එකත් එක්ක. පැහැදිලි. දැන් සමහර වෙලාවට අපිට අර වගේ ව්‍යාපෘතියක් ගත්තොත් ලාෆ් එකෙන් ඉස්කෝලේ ළමයින්ගේ වතුර පානීය ජල පහසුකම් හදලා දෙනවා කියන එකයි ලාභ් සමාගමේ ප්‍රොඩක්ට් මික්ස් එක ගත්තොත් ඒකේ තියෙන නිෂ්පාදිත ලයිස්තුවයි සම්බන්ධයක් ඍජුව කියන්න බෑ. ළමයි සහ ලාභ් එක ටිකක් දුරයි. නේද? හැබැයි එකෙන් බලාපොරොත්තු වෙන දෙයක් ඇති. දැන් බිල් ගේට්ස් වැඩිපුරම සමාජ සත්කාරක ලෝකේ ලොකුම සමාජ සත්කාර අරමුදල තියෙන බිල් ගේට්ස්ට. හරිද? මයික්‍රොසොෆ්ට් අයිතිකාරයට. ඒතර එයා මේ එයාගේ හතරවෙනි බිරිඳත් එක්ක එකතු වෙලා කරා යන හරිද? අන්න පොරවල් නේ. හතරවෙනි බිරිඳත් එක්ක. හරි කරගෙන යන දැවැන්ත ව්‍යාපෘතියක් තියෙනවා සමාජ වගකීම් ව්‍යාපෘතියක්. ඒකට තමයි ලෝකේ ලොකුම ෆන්ඩ් එකතු වෙලා තියෙන්නේ. එයාලා සෑහෙන වියදමක් කරනවා ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. එතන වක්‍ර සම්බන්ධයක් වගේ පෙවුනාට එතන ඍජු සම්බන්ධයක්ත් තියෙනවානේ. මොකෝ ළමයින්ගේ අධ්‍යාපනය දියුණු වුණොත් දරුවන්ගේ සාක්ෂරතාව වැඩි වුණොත් උගත් බුද්ධිමත් අය වුණොත් තමයි උන්ට ලැප්ටොප් එකක් එහෙම නැත්නම් software එකක් ඕන වෙන්නේ. කම්පියුටර් එකක් ඕන වෙන්නේ. ඒකට Microsoft එකේ දාන software ටික ඕන වෙන්නේ. පැහැදිලි? එතකොට එතන සම්බන්ධයක් තියෙනවා. නමුත් සම්බන්ධයක් නැති දේවල් වලට ව්‍යාපාරික වියදම් කරනවා. ඒ හේතුව තමයි සමාජය යහපත් කිරීම සඳහා. මෙන්න මෙහෙම සමාජයකට ධනාත්මක ප්‍රතිලාභ ඇති කරලා සමාජයේ යහපැවැත්මට දායක වෙලා සමාජයක් යහපත් කරලා මිනිස්සු යහපත් කරලා පරිසරය ආරක්ෂා කරලා රටක ප්‍රජාව යහපත් කරලා රටක රජය සුරක්ෂිත කරලා තමන්ගේ ගනුදෙනුකරු සේවකයෝ සුරක්ෂිත කරලා මේ හැම කෙනෙකුටම ප්‍රතිලාභ ලබා දීලා ව්‍යාපාරයක් විසින් කරන ඉදිරියේදී වර්ධනය වන තත්වයට ලාභ ලබන තත්වයට වර්ධනය වීම ව්‍යාපාරයක් විසින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙන්න මේ ගන්න උත්සාහයට අපි කියනවා සමාජ වගකීම් කියලා. නැත්නම් ව්‍යාපාරවල සමාජ වගකීම් කියලා. එතකොට අර ඔළුව තියාගෙන මම ගොඩක් කාරණා ඇතුලින් පැහැදිලි කරලා දුන්නා. එතකොට අපිට දැන් ප්‍රශ්න සහ මාතෘකාවලට යන්න පුළුවන්. ඔයාලට පළවෙනි ප්‍රශ්නේ මම දීලා තියෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන් විසින් සමාජ වගකීම් යටතේ සිදු කරන ජනප්‍රිය ව්‍යාපෘති මොනවද කියලා. අපි ලියමු අංක 1 රුක්රෝපණ අංක 1 රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. එක රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. හරි. 2 වෛද්‍ය සායන පැවැත්වීම. වෛද්‍ය සායන පැවැත්වීම. වෛද්‍ය සායන පැවැත්වීම. වෛද්‍ය සායන පැවැත්වීම. තුර නිවාස අහිමිවන්ට නිවාස ඉදිකිරීම.
නිවාස හිමිවුවන්ට නිවාස ඉදිකිරීම. නිවාස හිමිවුවන්ට නිවාස ඉදිකිරීම. ඔව් එහෙම කේස් එකක් තියෙනවානේ. ඒ පුතේ ඒක තමයි මටත් එක්ක ගැටලුවක් නේ. දැන් මේකේ පැකේජ් එක මම පර්චේස් කරලා තියෙන මට ඔයගලන්ට පේනවද මීටින් එක ලීව් මටත් දැන් එකක් ආවනේ. මීටින් එක ඉවරනවා කියලා. මම රෙකෝඩින් දානවා කියලාත් ඒවා මුකුත් දැම්මේ නැත්නම් මටත් අද එහෙම මැසේජ් එකක් ආවා. ඒ කොහොමද වෙන්නේ? මම පැකේජ් එක පර්චේස් කරලානේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැන් මට ඊමේල් සගයක් ආවා පේමන්ට් එක ඩිලේ වුණා කියලා මගේ. ඊට පස්සේ මම දැක්මේ වැඩ කරන දැක්මේ සයිට් එක කරන එක්කෙනාටම කියලා මේකට පේ කරා. හරි ඊමේල් එක ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම ඒකට පේ කරා ඩොලර්ස් ගාන. ඊට පස්සේ account එකෙන් ඒක අඩු වෙලා තිබ්බා. දැන් මම මේ මීටින් එක ක්‍රියේට් කරද්දී මීටින්ස් දෙකක් ක්‍රියේට් කරා. දෙවෙනි මීටින් එකේ තමයි මේ හැබැයි මෙහෙමයි මට මැසේජ් එක ආවේ විනාඩි 40න් මීටින් එක කට් කරන්නද මේ ඊළඟ මීටින් එකට කියලා. ඒතර මං කිව්වා ලීව් කියලා. අපි බලමු. චුට්ටක් බලමුකෝ දැන් මීටින් එක පටන් අරන් විනාඩි 40 දී කට් වෙයිද කියලා. ඒ වුණා මම ආයි ලින්ක් එක දාන්නම්. මං හෙට උදේට තමයි බලන්නේ. මං අද කොටසේ එතකොට යම් ප්‍රමාණයකින් නතර කරන්න හොඳේ. හරි. මොකෝ පැකේජ් එක මං මේ ඒකට අවශ්‍ය කරන මේ ගෙවීම් කරේ මම මේ ඊට පස්සේ account එකත් ආයේ මේ ඇඳිරි නීති අස ගිහලා චෙක් කරලා බැලුවා මේ සල්ලි අඩු වෙලාද කියලා මොකෝ හේතුව පැකේජ් එක පර්චේස් කරනකොට මම අමාරු වෙන්නේ. ඒ ගානත් account එකෙන් අඩු වෙලා තිබ්බා. ඒක හරි. මොකද ඒකට විතරයි වෙලාවෙ මම මේ account එකට මුදල් යොදවලා තිබ්බේ. බලමු අපි කට්ටුනොත් මම ඒක බලන්න දැන් හෙට චෙක් කරලා ඉස්සරහ. කට්ටුනොත් මම ආයි මීටින් එකක් දැන් දාන්නම්. මං කිව්වේ තුන්වෙනි එක නේද? නිවාස අහිමිවන්ට නිවාස ඉදිකිරීම. නිවාස අහිමිවන්ට නිවාස ඉදිකිරීම. හතර ආරෝග්‍ය ශාලා වැඩි දියුණු කිරීම. ආරෝග්‍ය ශාලා වැඩි දියුණු කිරීම. 5 පාසල් සඳහා අනුග්‍රහකත්වය සැපීම. පාසල් සඳහා අනුග්‍රහකත්වය සැපීම. පාසල් සඳහා අනුග්‍රහකත්වය සැපීම. හය රෝහල් වැඩි දියුණු කිරීම. රෝහල් වැඩි දියුණු කිරීම. රෝහල් වැඩි දියුණු කිරීම. ඊළඟ ක්‍රීඩා උපකරණ සැපීම. ක්‍රීඩා උපකරණ සැපීම. ක්‍රීඩා උපකරණ සැපීම. ඊළඟට පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. ඊළඟ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැලකීම. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැලකීම. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැලකීම.
ඊළඟට ඇතම් ජීවී විශේෂ ආරක්ෂා කිරීම. ඇතම් ජීවී විශේෂ ආරක්ෂා කිරීම. ඇතම් ජීවී විශේෂ ආරක්ෂා කිරීම. ඊළඟ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. හරි. දැන් ආයි චූට්ටක් ඔලුවට ගන්න අහගන්න සමාජ වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරය තමන්ගේ ලාභ වලින් කොටසක් කැප කරනවා ප්‍රජාවට සමාජයට. හරිද? ඒ කැප කරන්නේ ඒ ව්‍යාපාරය හා සම්බන්ධ ගනුදෙනුකරුවන් සේවකයන් ප්‍රජාව කියන ස්වභාවික පරිසරය කියන හැම අංශයකම යහපැවැත්ම සඳහා. මොකද ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ සමාජය තුල පරිසරය තුල. සමාජය සහ පරිසරය යහපත් නම් විතරයි රටක ව්‍යාපාර සාර්ථක වෙන්නේ. පැහැදිලි? එතකොට රටක ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ප්‍රජාව පරිසරය ගනුදෙනුකරුවා මේ හැම කෙනෙක්ටම සාධාරණයක් වන විදිහට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ව්‍යාපාරිකයන්ට බැඳීමක් තියෙනවා. ඒ බැඳීම තමයි සමාජ වගකීම් කියලා කියන්නේ. ටග්ගාල ඔලුවට ගන්න මනුසත් දෙරණ ඒ වෙනුවෙන් තමයි ක්‍රියාත්මක. ගම්මැද්ද ඒ වෙනුවෙන් තමයි ක්‍රියාත්මක. හරි. මම ඊට අමතරව උදාහරණ කීපයක් ඔබට දැන් සටහනේ ලියා ගන්න ප්‍රශ්නකින් දුන්නා. ඒතරන්නේ ව්‍යාපෘති විවිධ ව්‍යාපාරිකයන් විසින් කරගෙන යන්නේ මේ සමාජය මේ පරිසරය වඩා යහපත් තැනක් කරන්න හිතාගෙන. ඒතර ඒකෙන් ව්‍යාපාරිකයා බලාපොරොත්තු වෙන්නේ ඒ කරන වියදමෙන් ඒ පිරිවැයෙන් බලාපොරොත්තු වෙන්නේ පරිසරය සමාජයේ වඩා යහපත් තැනක් වුණොත් තමයි තමන්ගේ ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සමාජ වගකීම් තුළ ව්‍යාපාරයටත් ප්‍රතිලාභ තියෙනවා. ව්‍යාපාරයට ලැබිච්ච ප්‍රතිලාභ තමයි නැවත මේ සමාජයට දුන්නේ. අන්තර්මැදියාවක් මේ සංකල්පය ඇතුලේ ව්‍යාපාරයත් සමාජයත් අතර නිර්මාණය කරනවා. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. ලියන්න ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ. ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ. ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ. සමාජ වගකීම් පිළිබඳ පිලිපීනය විසින් ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ පිලිපීනය විසින් ඉදිරිපත් කරන ලද ජාතික නිර්වචනය පහත දැක්වේ. ජාතික නිර්වචනය පහත දැක්වේ. ජාතික නිර්වචනය පහත දැක්වේ. ඒක ඉන්වර්ටඩ් කමාස් ඇතුළේ ලියන්න ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ. ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ. ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ. හරි. ඒ ප්‍රකාශයේ ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දෑ කියන ප්‍රකාශය ඉන්වර්ටඩ් කමාස් ඇතුළේ දාගන්න. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස පිළිබඳ මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස පිළිබඳ මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස පිළිබඳ විමසීමක් කරන්න. විමසීමක් කරන්න. විමසීමක් කරන්න. හරි. බලන්න මේ ප්‍රශ්නේ. හරි.
දැන් මුකුත් කට් වුණාද? ඔයගොල්ලෝ විනාඩි 40 පැන්නද දැන්? පොඩ්ඩක් බලන්න. විනාඩි 40 පැනලා තියෙනවා දැන්. නැත්නම් මට දැන් ඕක කල්පනා කරලා තමයි මාත් දැන් වැඩේ කරන්නේ. විනාඩි 40 පැනලාද වීඩියෝ එකේ දැන්? 40 වෙනකොට කට්ටේ දන්නේ නැහැ නේ. බලමු. අපි මේකේ උත්තරේ ලියන්න බලමු. උත්තරේ ලියලා කට්ටුක් නැත්නම් වැඩේ ඕකේ. එතකොට මම පැහැදිලි කරන්න හෙට උදේට මොකද උනේ කියලා ඊට පස්සේ මම බලන්න. ලියන්න ව්‍යාපාර සමාජයට ව්‍යාපාර සමාජයට භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් ලාභ උපයයි. භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් ලාභ උපයයි. එසේ ව්‍යාපාර සමාජයෙන් ලබාගත් ලාභය වෙනුවෙන් ව්‍යාපාර සමාජයෙන් ලබාගත් ලාභය වෙනුවෙන් සමාජයට යමක් ආපසු දිය යුතුය. සමාජයට යමක් ආපසු දිය යුතුය. සමාජයට යමක් ආපසු දිය යුතුය. ඒ සඳහා සමාජයට යම් මෙහෙවරක් ඉටු කළ යුතුය. සමාජයට යම් මෙහෙවරක් ඉටු කළ යුතුය. සමාජයට යම් මෙහෙවරක් ඉටු කළ යුතුය. හරි. දැන් උඩ ප්‍රශ්නේ ඔයගොල්ලෝ ආයි පාඩම් කරන්න මම වැඩි ඉවරුනාට පස්සේ ඒ ප්‍රශ්نين අදහස් වෙන්නේ මේක විභාගයට අහපු ප්‍රශ්නයක් මගේ මතකයේ හැටියට 2011. හරිද? මේ ප්‍රශ්نين ඇහුවේ ජාතික නිර්වචනයක් රටකින් ඉදිරිපත් කර සමාජවාදීන් පිළිබඳ නිර්වචනයක් දීලා තියෙනවා. ඒ නිර්වචනේ තියෙන්නේ මෙහෙමයි. ව්‍යාපාර සමාජ වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරයක් සමාජයට ආපසු දෙන දේවල්ලු. හරිද? ව්‍යාපාරයක් සමාජයට ආපසු දෙන දේවල් සමාජ වගකීම්. ආපහු දෙන්නේ ගත්තු දෙයක්නේ. ඒ වචනේ හරියටම හරි. ව්‍යාපාරික මම ඒක අර හිරු සහන යාත්‍රාව ගැන කිව්වෙත් මේ ප්‍රශ්නේ තොලුවේ තියාගෙන. ඇත්තනේ ඒගොල්ලන්ට ආයි හිරු සහන යාත්‍රාව දියත් කළා කියලා නිවුස් වලට පෙන්වන එක එක්තරා විදිහකට අසාධාරණයි. උන් එහෙම පෙන්වන්න ඕනේ නැහැ. ඇත්ත කතාව ඔය ව්‍යාපාරයේ ගොඩ නැගුණේ මිනිස්සුන්ගෙන්. හැබැයි ඒක හිරු එකෙන්ම කියනවනේ. ඔබ අපේ වත්කමයිලු. කාටද මේ කියන්නේ අපිට කියන්නේ ප්‍රේක්ෂකයන්ට. ඇත්ත තමයි. ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් අපි බලන නිසා අහන නිසා යම් පිරිසක් මම දන්නේ නැහැ. ඕගොල්ලෝ බලනවද නැද්ද කියන එක ගැන කතාවක් නේ. බලන අහන නිසා තමයි ඒගොල්ලන්ගේ වැඩසටහන් වලට ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා කියලා පේන්නේ. එතකොට රේටින්ග්ස් වැඩි වෙන්නේ. එතකොට යාළුවට ඇඩ්වර්ටයිස්මන්ට් එනවා. ඒ එන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ඒගොල්ලන්ගේ රේටින්ග්ස් වැඩි නම් හොඳ ගාණක් ඒගොල්ලෝ හම්බ කරගන්නවා. රේටින්ග්ස් වැඩි කරන්නේ හිරු එකේ අයිතිකාරයා හෝ කළමනාකරුවෝ අධ්‍යක්ෂකවරු නෙමෙයිනේ. හිරු එකේ වැඩසටහන් වල රේටින්ග්ස් වැඩි කරන්නේ අපි. සාමාන්‍ය ජනතාව. ඒතර අපේ සල්ලි වලින් තමයි ආයතන ලාභ උපයන්නේ. ඉතින් ඒ උපයාගත්තු ලාභයෙන් කොටසක් අපහු දුන්නා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පිලිපීනේ දීපු නිර්වචනේ හරියටම හරි. ඒගොල්ලෝ කියන්නේ ව්‍යාපාරයක් විසින් ලබාගත්තු දේවල් සමාජයටම භාණ්ඩ සේවා විකුණලා ලබාගත්තු ලාභය කොටසක් ආපහු දෙනවා නැවත සමාජය යහපත් කිරීම සඳහා. ඒක තමයි සමාජවත් කියන්නේ. කියන්නේ ජාතික නිර්වචන නියමයට ගැලපෙනවා. අපි ඒක උදාහරණකින් පැහැදිලි කරනවා ලියමු උදාහරණ සමාජ උදාහරණයක් කියලා ලියන්න සමාජ සේවා කටයුතු ඉටු කිරීම සමාජ සේවා කටයුතු ඉටු කිරීම රැකියා සැපීම
පාසල් හා පුණ්‍යායතන නඩත්තු කිරීම පාසල් හා පුණ්‍යායතන නඩත්තු කිරීම පාසල් හා පුණ්‍යායතන නඩත්තු කිරීම හා පරිසර හිතකාමී ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීම පරිසර හිතකාමී ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීම නිෂ්පාදන කටයුතු සිදු කිරීම හරි දැන් ඔන්න අපි ප්‍රශ්න දෙකක් ඉවරයි දැන් තමයි අපි මේ පැහැදිලි කරපු ඉගෙනගත්තු සංකල්ප නිර්වචනය කරන්නේ පොඩ වෙනස් ඈ දැන් නිර්වචනය කළා නම් අපි ඊළඟ වැඩවලට ගිහින් සාමාන්‍යයෙන් මේ අපි නිර්වචන ඊට පස්සේ ගත්තා පොඩි වෙනසක් හරි එහෙම වෙනස් වැඩ අපි හිම සෙමිනර් එකදීම කරා මේ වෙච්චර ගණන් ගන්න එපානේ එකම සින්දුව කවර් සොන්ග්ස් වල හෙනකොට මාර ලස්සනක් තියෙනවා නම් තිබෙට ඔරිජිනල් සින්දුව කියපු ගායකයා හොයන්නත් නෑ කවර් සොන්ග් එක කියපු එක ආව හරිය කීව තමයි අපි ඊට පස්සේ පිස්සු වගේ අහන්න පටන් ගන්නෙ නේ තේරෙනවද මේ දවස්වල දන්න එක සින්දුව ඇහෙනවනේ ඔයගොල්ලන්ට මාත් අහනවා ඉතින් ඒ වගේ තමයි මේ පොඩි සමාජ වගකීම් පාඩමේ කවර් වර්ෂන් එකක් කියලා හිතාගන්න අපි දැන් දාමු මාතෘකාව සමාජ වගකීම් දැන් මාතෘකාව දාන්න නිර්වචනය කරන්න හදන්නේ අපි අද දවසේ තුන්වෙනි වැඩේ ව්‍යාපාරවල සමාජ වගකීම් මචං ඔයගොල්ලෝ ඉන්නවද බං කට්ටිය ඉන්නවනේ නේ කට්ටුන්නේ නැහනේ නේ කට්ටුලා ආයෙ ඇඩ් වුණාද එහෙම වුණාද නැහැ එහෙම වෙන්න බෑනේ මං එහෙනම් ඩිස්කනෙක්ට් වෙන්න බෑ ඉන්නවා ඩිස්කනෙක්ට් වුණා ඔයගොල්ලෝ කට්ටුනා අයින් වුණා මීටින් එකේ මූත් තුන්නේ නැහනේ නේ එලා thank you හරි මොකෝ මේ මට මේ පොඩි අන්ෂුවර් ගතියක් තිබ්බ නිසා මේ මාසේ මේ පැකේජ් එකට මොකෝ බය නිකන් හරි මොකක් හරි අවුලක් ගියොත් කියලා බයට මම මේ මාසේ මේ කාඩ් පේමන්ට් එකක් ඔටෝමැටිකලි අර කැපෙන විදිහට දාලා තියෙනවා ඩීටේල්ස් ඒත් මං අර මේ දැක් මේ සයිට් එක හදපු ආයතනයට කතා කරලා ඒකේ වැඩ කරන කෙනෙකුට කියලා අනතුරු ප්‍රබත් කියලා මේ එයාට කියලා ඉන්වොයිස් එකම බලලා හරියටම සල්ලි ගෙවුවා මොකෝ ලොක්ඩවුන් සීන් එක නිසා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට Zoom එකකට දුන්නා ළමයි ටික කන්ටැක්ට් කරගන්න බෑ වැඩක් කරගන්න විදිහක් නැති වෙන බයට හරිද මේ account එකට සල්ලි දැම්මත් මොකක් හරි මේ මං Zoom free දෙනවද අඩෝ අපරාධ සල්ලි ගෙවුවේ පස්සේ කලින් දාන්න බෑ මැසේජ් හරි එහෙම නැහැනේ අම්බෝ බයි හිටියේ මං මටත් මොකක්ද අද මේ වෙන්ද වගේ නේ මීටින් එක ක්‍රියේට් කරනකොට මට මැසේජ් එකක් එනවා කොයි වෙලාවෙත් මේ මොකක්ද ආවේ ඔයාට විනාඩි 40 මීටින් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් ඒකේ 3 දෙනාට වැඩියෙන් ඉන්න පුළුවන් අපි දන්න Zoom අර ෆ්‍රී පැකේජ් එකේ සිද්ධිය මට මේ පෙන්නනවා ඒ පාර මම මීටින් දෙකක් හැදුවා ඕකට එකක් හදලා ආයි එකක් හැදුවා දෙකටම මැසේජ් එක ආවා මම ඒ නිසා වැඩි මොකුත් කියන්නේ නැතුව ෂේප් එකේ පන්තිය කරයාද මොකක් හරි මේ වැඩි මගදී කියලා වෙන්න දන්නේ නැහැ කියලා බයයි නේද ඒත් මන් අරක ගෙව්ව බවක් දන්නවා account එකේ සල්ලි කැපිච්ච බවත් මතකයි. ඒතකොට මං කිව්වොත් දැන් ඉන්වොයිස් එකට මං ගෙව්වා කියලා. මේ මාසෙට. අපි සමාජ වාක්‍යයෙන් නිර්වචනය කරමු. උදාහරණ මාතෘකාව ව්‍යාපාරවල සමාජ වාක්‍යයෙන්. දැන් concept එක ඔළුවේ තියෙනවනේ. ඒ නිසා අපි වැඩි රට අරන් නැතුව කෙලින්ම නිර්වචන ලියමු. පාට මාරු කරලා ලියන්න කවුරුත්. දැන් මම 23 level එකත් බලන් උගන්වන්නේ. හොඳ 21 ළමයි තරහ වෙන්න එපා එකට. 21ට ඉගෙනන්න ඕන නම් මම ඊට ස්පීඩ් මේක් කරනවා 2021 ළමයි ටාගට් කරා නම්. මම 23යි 21යි දෙපැත්තක තියන් මේ ඔළුව හදන් උගන්වන්නේ. ඒ නිසා 21 තරහ වෙන්නත් එපා. 23 තරහ වෙන කොහොමත් ඕනේ නැහැ. හරි? මාතෘකාවල ව්‍යාපාර සමාජ වගකීම්. අපේ නිර්වචනය. කැඩි කැඩිලු ඇහෙන්නේ. අයියෝ. ඒක ওই පැත්තෙන් වෙන්නත් පුළුවන් පුතේ ඈ. කාලගුණේ හොඳ නැහැ මම මේ දුෂ්කරතා නැත්te එදත් කරා අදත් කරනවා පන්තිය. එදත් ඔහොම අර සුළුවා මැද පරිමාණ කරන දවසේ මානෝරා වැස්සේක පන්ති පටන් ගන්නවා විනාඩි 15ක් විතර ඉඳි පෑගුවේ. ඔය ගණන් ගන්න බෑ චුට්ටක් ඉවසන් ඉන්න. හරි. ওই පැත්තෙන් වෙන්න පුළුවන් සිග්නල් කේස් එක. මට නම් මේ පැත්තේ සිග්නල් තියනවා කියලා පෙන්නනවා කොහොමද දන්නේ නැහැ. අපි නිර්වචනය කරමු සමාජ වාක්‍යම් සංකල්ප පාට මාරු කරලම ලියාගන්න. ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරය හා සම්බන්ධ දැන් මේකින් නම මගින් අයින් වෙන්න එපා. පව්කාර වැඩ කරන්න එපා. දැන් මේ වේටින් රූම් එකේ දැනුත් 8 දෙනෙක් දොහොයිද ඉන්නවා. ව්‍යාපාරය හා සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට
සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් උපරිම අයුරින් උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට සාධාරණයක් ඉටුවන ආකාරයට සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම කටයුතු කිරීම කටයුතු කිරීම සමාජ වගකීම් සංකල්පයයි. සමාජ වගකීම් සංකල්පයයි. සමාජ වගකීම් සංකල්පය නැත්නම් සමාජ වගකීම් ලෙස හැඳින්වේ. නිර්වචනේ ඔච්චරයි. ඒ නිර්වචනේ සම්බන්ධයෙන් වාගෙන් අහන්න පුළුවන් උපරිම දේ ඔච්චරයි. අපි ප්‍රශ්නාංක 3ට යනවා. අපේ අද දවසේ 4 වෙනි වැඩේ ප්‍රශ්නාංක නම් 3. ලියන්න ව්‍යාපාරවල සමාජ වගකීම් යනු කුමක්දයි පැහැදිලි කර. ව්‍යාපාරවල සමාජ වගකීම් යනු කුමක්දයි පැහැදිලි කර. ව්‍යාපාරවල සමාජ වගකීම් යනු කුමක්දයි පැහැදිලි කර. වර්තමාන සමාජය තුළ එය වැදගත් වීමට හේතු තුනක් ලියන්න. වර්තමාන සමාජය තුළ එය වැදගත් වීමට හේතු තුනක් ලියන්න. වර්තමාන සමාජය තුළ එය වැදගත් වීමට හේතු තුනක් ලියන්න. ඔතනින් දාන්න 2018 A level කියලා. ඇඩ්වාන්ස් ලෙවල් 2018 කියලා දාගන්න. ඔය 2018 A level පේපර් එකේ හමු ප්‍රශ්නයක් ඕක. හරිනේ? වරහන් ඇතුළේ දාගන්න 2018 A level කියලා. අහන ප්‍රශ්නයයි කියවන්න ව්‍යාපාරවල සමාජ වගකීම් යන කුමක්දයි පැහැදිලි කර. වර්තමාන සමාජය තුළ එය වැදගත් වීමට හේතු තුනක් ලියන්න. හරිද? දැන් ඔබට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ උඩ නිර්වචනෙන් දුන්නා. ඒ ප්‍රශ්නේ කොටස පළවෙනි කොටසට උත්තරේ ව්‍යාපාරවල සමාජ වගකීම් යනු කුමක්දයි සමාජ වගකීම් යනු කුමක්දයි පැහැදිලි කරන්නලු. ඒතර මේ පැහැදිලි කිරීම වලට උඩින් ලියා ගන්න පුළුවන්. හරිනේ? ඒකට රූල් 4ක් ඉඳ තියන්න. 1 2 3 4 රූල් 4ක් ඉඳ තියන්න. ඒ ප්‍රශ්න ඊළඟ කොටස අහනවා වර්තමාන සමාජය තුළ ඒ වැදගත් වීමට හේතු තුනක් ලියන්න. වර්තමාන සමාජය තුළ මේ අද වෙනකොට සමාජ වගකීම් සංකල්පය වැදගත් වීමට හේතු. තරුවක් දාන්න රූල් 4ක් ඉඳ තියලා එතන ලියන්නේ නිර්වචනය. ප්‍රශ්න කියවම තේරෙනවනේ. එතන ලියන්නේ නිර්වචන රූල් 4ක් ඉඳ තියලා ඊළඟ තරුවක් දාන්න වැදගත් වීමට හේතු. සමාජ වගකීම් සංකල්පය වැදගත් වීමට හේතු වර්තමාන සමාජය තුළ 1 පරිසර දූෂණ ඉහළ යාම නිසා 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 පරිසරය ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. පරිසරය ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. පරිසරය ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. 2
දෙක වංචා දූෂණ අවම කිරීම හා වංචා දූෂණ අවම කිරීම හා අවම කිරීම හා දිලිදු බව හා කුසගින් අවම කර දිලිදු බව හා කුසගින් අවම කර දිලිදු බව හා කුසගින් අවම කර සමාජ සාධාරණයක් ඇති කිරීම සමාජ සාධාරණයක් ඇති කිරීම සමාජ සාධාරණයක් ඇති කිරීම තුන්වෙනි එක ලෝකයේ සම්පත් හිඟවීම නිසා ලෝකයේ සම්පත් හිඟවීම නිසා ලෝකයේ සම්පත් හිඟවීම නිසා කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතා කිරීම කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතා කිරීම ලෝකයේ සම්පත් හිඟවීම නිසා කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතා කිරීම හරි පිළිනව අතිරේක සටහනක් පොඩි හෙඩින්නයක් දාන්න අතිරේක කියවීම කියලා අතිරේක කියවීම ඔය හිටි ගමන් ව්‍යුහගත රචනා ප්‍රශ්න මේ වගේ තැන් වලින් අහනවා මම මේ දෙන අතිරේක කියවීම අතිරේක කියවීමක් හැබැයි විභාගෙට මේ වගේ තියෙන වාක්‍ය උපුටාගෙන නැත්නම් මේ වගන්ති මේ අන්තර්ගතයන් ලියවෙන විදිහට ප්‍රශ්න අහපු වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ අමතර කියවීම අතිරේක කියවීම ඔයාලා තනියම ආයසරයක් කියවන්න. හරි. එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් විදිහ මම ඊළඟට ඔයාලට ඉස්සරහදී ප්‍රශ්න සාකච්ඡා කරද්දී දෙනවා. ඒ වගේ තැන් වලට ඔයාලට මේ වචන උදව් වෙයි. ඒ නිසා අමතර කියවීම කියලා පොඩි ටොපික් එකක් විදිහට දාන්න කරුවක් දාලා අමතර කියවීම කියලා දාලා මාතෘකාවක් දාන්න සමාජවත් කීම් කියලා. අර උඩ මාතෘකා ආයි එකමයි ලියන්නේ සමාජවත් කීම් ඒ සම්බන්ධ පොඩි අතිරේක තොරතුරු තුනක් පොයින්ට්ස් තුනක් ලියනවා අපි. මම කියන දේ කරන්න ඕගොල්ලෝ. ඔයගොල්ලෝ චච්චුක් ගන්න බෑ පැත්තේ දාන්න. ඔකේ වැඩි ඉවරුණාන් පස්සේ බලන්න නීට් එකට ප්‍රශ්න සහ තියරි නෝට් එකක් ලස්සනට හැදිච්ච හැටි. හරි. අතිරේක කීවීම කියලා දැම්ම දැන් මාතෘකාව සමාජ වගකීම් කියලා අපේ ප්‍රධාන මාතෘකාව ආයි ගත්තා. සමාජ වගකීම්. ලියන්න පළවෙනි තරුව. පළවෙනි තරුව. සංවිධානවලට සමාජය පිළිබඳ සැලකිලිමත් වීමට සමාජය පිළිබඳ සැලකිලිමත් වීමට උනන්දු කරවන සංකල්පයක් ලෙස සමාජ වගකීම් සංකල්පය හැඳින්විය හැක. සමාජ වගකීම් සංකල්පය හැඳින්විය හැක. හරි. දෙවෙනි තරුව කාර්මික රටවල දෙවෙනි තරුව කාර්මික රටවල අධිතාක්ෂණික කර්මාන්ත නිසා
අධිතාක්ෂණික කර්මාන්ත නිසා පරිසරයට සිදුවන හානි හා පරිසරයට සිදුවන හානි හා පරිසරයට සිදුවන හානි හා බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය නිසා බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය නිසා බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය නිසා වර්තමානයේ ව්‍යාපාර තුල වර්තමානයේ ව්‍යාපාර තුල වර්තමානයේ ව්‍යාපාර තුල සමාජ වගකීම් යන වර්තමානයේ ව්‍යාපාර තුල සමාජ වගකීම් යන තේමාව සමාජ වගකීම් යන තේමාව දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වී ඇත. දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වී ඇත. තුන්වෙනි තරුව මේ අනුව විවිධ බලවේග හා තත්වයන් කෙරෙහි විවිධ බලවේග හා තත්වයන් කෙරෙහි ව්‍යාපාරවල මානව හිතවාදී බැඳීමක් ව්‍යාපාරවල මානව හිතවාදී බැඳීමක් මානව හිතවාදී බැඳීමක් සමාජ වගකීම් තුල අපේක්ෂා කෙරේ. සමාජ වගකීම් තුල අපේක්ෂා කෙරේ. සමාජ වගකීම් තුල අපේක්ෂා කෙරේ. හරි. අපි අද දවසේ වැඩ 16ක් තියෙන 5ක් ඉවරයි. 6 වෙනි වැඩේ. දාන්න මාතෘකාව. නෑ. ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 4. ඒකේ අයන්න කොටස් දෙකක් තියෙනවා. 4 වෙනි ප්‍රශ්නේ අයන්න. 4 කියලා අංක 4 කියලා දාන්න. අයන්න කියලා දාන්න. ඔය ප්‍රශ්න අංක 4 කියන තැනට කිට්ටුවෙන් ඔය හරියෙන්ම ලියා ගන්න. model paper 2014 කියලා 14 අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලාකෘති ප්‍රශ්න පත්‍රයක තිබ්බ ප්‍රශ්නයක්. අයන්න මට මතක ඉතින් ඒගොල්ලන්ගේ අයන්න මම පස්සේ දැම්මු එකක්. ප්‍රශ්න අංක 4 අයන්න ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීම. ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීම. මේ ප්‍රශ්නේ මරුවේ. ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීම සැඟවුණු ප්‍රචාරණයක් බවට පත් වී ඇත. සැඟවුණු ප්‍රචාරණයක් බවට පත් වී ඇත. ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීම සැඟවුණු ප්‍රචාරණයක් බවට පත් වී ඇත. හරි. එළිම යමුෙම ප්‍රශ්නේ තේරෙන්නේ. ඒක අපි ඉස්සලා කතා කරන්නේ ඇත්ත. ඔය සමාජ වගකීම් කියන concept එකට ලංකාවේ ගොඩක් ව්‍යාපාරිකයෝ යන්නේ ඒකෙන් ඒගොල්ලන්ට ඇඩ් එකක් තියෙන නිසා. දැන් උදාහරණ ලෝක ළමා දිනය සමරන්න සෙලාන් බැංකුව ඒගොල්ලන්ගේ වැඩිහිටි ගිණුමක් අරන් එන්නේ නැහැ. ළමා ඉතිරි ගිණීමේ ගිණුමේ නමින් තමයි ප්‍රොමෝෂන් එක කරන්නේ. ඒතොරේ සමාජ වගකීම් ව්‍යාපෘතිය හරහා තමන්ගේ නම හැදෙනවා. පැහැදිලි? දැන් සිරස ආයතනයට මහරජා සමූහ ව්‍යාපාරයට ගම්මැද්ද කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. EAP සමූහ ව්‍යාපාරයට ජනසරණ පදනම කියලා කියන්නේ අතීතයේ. දැන් නෑ. EAP ලා දැන් වෙනත් සමාගමකට නෑ ඉතින්. ඒතොර EAP සමූහ ව්‍යාපාරයේ ජනසරණ පදනම කියලා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඒතොර ජනසරණ ප්‍රොමෝට් වෙනකොට, ගම්මැද්ද ප්‍රොමෝට් වෙනකොට, මනුස්සත් දෙරණ ප්‍රොමෝට් වෙනකොට ඒ නම මිනිස්සු අතරට යනකොට
අර පිටිපස්සෙන් අර වාණිජ්‍ය පරමාර්ථයක් තියෙන ලාභ පරමාර්ථයක් තියෙන ව්‍යාපාරයේ සම්මත සමාජගත වෙනවා ඉබේම. පැහැදිලි දැන් උදාහරණයක් ටෙලිකොම් ආයතනය ඊට කාලයකට කලින් ඩේවිඩ් පීරිස් එක බස් හෝල්ට් හැදුවා. ඒතර බස් හෝල්ට් එක හදන්නේ ඩේවිඩ් පීරිස් එකේ වියදමෙන්. දැන් ටෙලිකොම් එකනොත් හදලා තියෙනවා. ඒ බස් හෝල්ට් කැඩෙනකොට තව සමාගමකින් හදනවා. ඒතර බස් හෝල්ට් එකට යන මිනිස්සෙකේ තියෙන අර වැස්ස වෙලාවකනේ නන්නත්තාවල වැස්ස දුවගෙන ලාවට බස් හෝල්ට් එකක් වටිනවා ඉතින්. පිටිපස්සාරලා බැලුවා මෙන්න තියෙන ටෙලිකොම් එකේ බ්‍රෑන්ඩ් එක මෙන්න තියෙන ඩේවිඩ් පීරිස් බ්‍රෑන්ඩ් එක ඒක නම් වලින් තියෙනවා. යතරේ රණවිරු පුතුට පිම්පිනි සදු බස් හෝල්ට් තියෙනවා. හරි ඒ වාට කවුරුත් අත තියන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ ඒ වැඩවලට ඒවා පිනිස කරපු වැඩ. සමාජ වගකීම් ව්‍යාපෘති විදිහට මේ වගේ චූටි දේවල් කරාම අර අපි කියන අර ජනමනස කියලා කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු හරි සෙන්සිටිව් මිනිස්සුනේ. ඉතින් එතකොට ඒ සෙන්සිටිව් කමෙන් මාව ප්‍රයෝජනයක් ගන්නවා ව්‍යාපාරිකයෝ. පැහැදිලි? ඒ සමාගම් වල සන්නම් නැවත කියවෙනවා මිනිස්සුන්ගේ. ඒ නිසා මේ සමාජ වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරිකයාගේ පැත්තෙන් බැලුවොත් එක්තරා විදිහක ප්‍රචාරණ කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ සත්‍යිකුත් තියෙනවා. සංගුණ ප්‍රචාරණයක් වගේම ඇතැම් විට එලිපිට ප්‍රචාරණයක් වෙන්න පුළුවන්. මෙහි අදහස පැහැදිලි කරන්න. ප්‍රශ්නේ ඉවර කරන්න මෙහි අදහස පැහැදිලි කරන්න. සංගුණ ප්‍රචාරණයක් බවට පත් ඇත කියන උද්ෘතය ඉන්වයිටඩ් කමස් අතර ලියන්න. මෙහි අදහස පැහැදිලි කරන්න. හරි දැන් අපි පැහැදිලි කරා වචනෙන් දැන් ලියමු. ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීමේදී ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීමේදී ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීමේදී එම ව්‍යාපාර එම සමාජ වගකීම් ව්‍යාපෘති සිය ව්‍යාපාරයේ වෙළඳ නාමය ව්‍යාපාරයේ නම ප්‍රමුඛ කර ගනිමින් එම කාර්ය සිදු කරයි. එය සංගවුණු ප්‍රචාරණයකි. උදාහරණ ලියන්න. දරුවන් සඳහා සමාජ වගකීම් ව්‍යාපෘතිවලදී එම සමාගම් සිය වෙළඳ නාමය භාවිතා කිරීම හරි ප්‍රශ්නාංක 4 ආයන්න ඕකේ ආයන්න ව්‍යාපාර විසින් සිදු කරන සමාජ වගකීම් ව්‍යාපෘති එම ව්‍යාපාර විසින් ප්‍රජාව වෙත
ප්‍රජාව වෙත දැනුවත් කරන මාධ්‍යයන් දක්වන්න. දැනුවත් කරන මාධ්‍යයන් දක්වන්න. ප්‍රජාව වෙත දැනුවත් කරන මාධ්‍යයන් දක්වන්න. ආයන්න කියවන්න. ව්‍යාපාර විසින් සිදු කරන සමාජ වගකීම් ව්‍යාපෘති කරනවා උදාහරණයක් දැක්කා කිව්වා. එම සමාජ වගකීම් ව්‍යාපෘති සමාගම් විසින් ව්‍යාපාර විසින් ඉටු කරන බව මහජනතාවට දැනුවත් කිරීම සඳහා යොදා ගන්නා මාධ්‍යයන් මොනවද කියලා අහනවා. කොහොමද මිනිස්සුන්ට සමාජ වගකීම් මේ ආයතන විසින් ඉටු කරනවා පෙන්වන්නේ? අපිට පේනවා ටීවී එකේ පෙන්නනවා. හරිද? සමහර ව්‍යාපෘති ගැන විස්තර තියෙන වෙබ් අඩවිවල. සමහර සමාජ වගකීම් ව්‍යාපෘති ගැන තියෙනවා පත්තරවල. තේරෙනවද? ඊළඟට ව්‍යාපාරික සංගරාවල. හරියට CIC එකේ මනුස්සකම ගැන බෝඩ්ස් එහෙම දාලා තියෙනවා. සමාජ වගකීම් ව්‍යාපෘතිය ගැන ඒගොල්ලන්. පැහැදිලි? ඒ වගේ එක එක ක්‍රම පාවිච්චි කරනවා මහ ජනතාවට සමාජ වගකීම් ඉටු කරන බව පෙන්වීම සඳහා. හරි. ඒතර ව්‍යාපාරය සමාජ වගකීම් ඉටු කරන බව පෙන්눔 කිරීම සඳහා භාවිතා කරන මාධ්‍යයන් මොනවද කියලා යහන්නේ මේ. එක වෙබ් අඩවි. වෙබ් අඩවි. දෙක ජනමාධ්‍ය. තුන්වෙනි එක පුවත්පත්. ඊළඟ සංගරා. වාර්ෂික වාර්තා. ඊළඟට දැන්වීම් පුවරු. සම්මන්ත්‍රණ. 7 සම්මන්ත්‍රණ. ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡා. හරි. ඊළඟට මේ දැකලා තියෙනවනේ ඔය එක සමාජ වගකීම් ව්‍යාපෘති ගැන එහෙම ටී-ෂර්ට්ස් හදනවා, කැප් හදනවා. හරි. ඒවත් මිනිස්සු අතර යනවා. ඉතින් වැඩ කරන ඒ ආයතනවල සමාජ වගකීම් ව්‍යාපෘතිය කරනකොට ඒ ආයතනයේ වැඩ කරන සේවකයොත් ඒ ටී-ෂර්ට් එකම දාන් ඉන්නවා. ඒකත් ප්‍රොමෝෂන් එකක්. ලියන්න ඇඳුම් වල සංකේත භාවිතය. ඊළඟ ප්‍රදර්ශන පුවරු පළ කිරීම. හරි. සල්ලි ගෙවලා බෝඩ්ස් දාලා තියෙනවා. ප්‍රදර්ශන පුවරු පළ කිරීම. අපි ගන්න ඊළඟ මාතෘකාව සමාජ වගකීම් ඉටු කිරීමෙන් ඊළඟ මාතෘකාව සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට හිමිවන ප්‍රතිලාභ. එක ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම. දෙක ව්‍යාපාරයේ ප්‍රතිරූපය වර්ධනය වීම. තුන ව්‍යාපාරය පිළිබඳ
විශ්වාසනීයත්වය තහවුරු වීම. විශ්වාසනීයත්වය තහවුරු වීම. 4 ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි වීම. ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි වීම. ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි වීම. ඊළඟ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම පහසු වීම. ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම පහසු වීම. ළඟා කර ගැනීම පහසු වීම. ඊළඟට නිෂ්පාදිත සඳහා ඉල්ලුම ඉහළ යාම. නිෂ්පාදිත සඳහා ඉල්ලුම ඉහළ යාම. නිෂ්පාදිත සඳහා ඉල්ලුම ඉහළ යාම. ඊළඟට රජයේ අහිතකර බලපෑම් අවම වීම. රජයේ අහිතකර බලපෑම් අවම වීම. රජයේ අහිතකර බලපෑම් අවම වීම. අවසානයේ කොටස්වල මිල ගණන් ඉහළ යාම. කොටස්වල මිල ගණන්, ඒ කියන්නේ සමාගමක් වුණාම කොටස් නිකුත් කරනවා, කොටස් වලට මිලක් තියෙනවා. දැන් මේ වගේ දේවල් කරාම සමාගම ප්‍රසිද්ධ වෙනවා. එතකොට ඒ සමාගමේ කොටස් වල මිල ඉහළ යනවා. එතකොට ප්‍රාග්ධනය ලැබෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. කොටස් වල මිල ඉහළ යාම. කොටස් වල මිල ඉහළ යාම. හරි. ප්‍රශ්නාංක 5 ලියන්න. ව්‍යාපාරයකින් සමාජ වගකීම් ඉටු විය යුතු ප්‍රධාන පාර්ශවයන් දක්වන්න. ව්‍යාපාරයකින් සමාජ වගකීම් ඉටු විය යුතු ප්‍රධාන පාර්ශවයන් දක්වන්න. සමාජ වගකීම් ඉටු විය යුතු පාර්ශව දක්වන්න. මෙහෙමයි. ව්‍යාපාරයක සමාජ වගකීම් වලදී ඒ ඉටු විය යුතු පාර්ශව ගැන කියද්දි මම ඇත්තටම දැන් ගොඩක් පැහැදිලි කර මේ 4 වෙනි එක ගැන. මොකද මේක තමයි ජනප්‍රිය එක. ප්‍රජාව සහ සමාජය. නෑ. ව්‍යාපාරයක් ඒ පැත්ත ගැන විතරක් හිතලාමදි බලන්න. ව්‍යාපාරයක් තමන්ගේ සමාජ වගකීම් ඇතුලේ දැන් මේගොල්ලන්ට තියෙන සුබ සාධනය. දැන් ප්‍රජාව කිව්වහමනේ සුබ සාධනය. ගනුදෙනුකරුවන්ටත් ව්‍යාපාරයකින් සමාජ වගකීමක් තියෙනවා. මොනවාද? ගුණාත්මක භාණ්ඩයක් සපයන එක, සාධාරණ මිලක් අය කරන එක, වගකීම් සහතිකයක් දෙන එක, අලවියෙන් පසු සේවාවක් සපයන එක. ඒ කියන්නේ මේ මිනිස්යාගේ මේ ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට ලාභ උපයලා දෙන්නේ. නැත්නම් මෙයාට තියෙන වගකීමක්. එයා වෙනුවෙන් තියෙන ව්‍යාපාරයට වගකීමක්. සමාජ වගකීම් එතකොට ගනුදෙනුකරුවා කෙරෙහිත් තියෙන්න ඕන. ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ කය මනස වෙහෙසවන මිනිස්සු තමයි සේවකයෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාරය වෙනුවෙන් කඹරනවා. එහෙනම් සමාජ වගකීම් ඉටු කරද්දී ප්‍රජාව පැත්ත බලලා ජනප්‍රියත්වය සඳහා ප්‍රජාව පැත්ත බලනවා වගේම තමයි සේවකයෝ ගැනත් බලන්න ඕනේ. සේවකයන්ට සාධාරණ වැටුපක්, නවාතැන් පහසුකම්, සේවකයාගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව, අවම ජීවන මට්ටමක් ලබා ගැනීමේ හැකියාව, ඔහුගේ රැකියා සුරක්ෂිත බව, ඔහුගේ ප්‍රවාහන පහසුකම්, සුබ සාධනය, ආහාර පාන සැහැණ දේවල් බලන්න මේ මනුස්සයා තෘප්තියෙන් වැඩ කරගන්න ආයතනය ඇතුලේ. සමාජය කෙරෙහි සමාජ වගකීම්, ප්‍රජාව කෙරෙහි සමාජ වගකීම් කරන්න ගිහිල්ලා ලොකු ව්‍යාපෘති කරන ගමන් තමන්ගේ වැඩ කරන සේවකයෙක් ආයතනය වෙනුවෙන් ටිකක් වැය වෙනකම් වැඩ කරලා බස් එකේ කට්ට ගාගෙන ගෙදර යනවා නම් මේ වැස්සක් වෙලාවක ඒ සේවකයාට ආයතනය ගැන කලකිරීමක් ඇති වෙනවා. මාසෙට පඩි කීයක් හම්බුණා. එහෙම නෙමෙයි.
සේවකයා ටිකක් වැඩි කාලයක් වැඩ කරනවා රෑ 7-8 වෙනකම් මේ දවස්වල වැඩ දිනවා සේවකයෝ අඩු නිසා. ඒතොර රෑ 7-8 වෙනකම් වැඩ කරන සේවකයාට සේවිකාවට යන්න බස් නැහැ එනම් දෙන්න ඕන ට්‍රාන්ස්පෝර්ට් එක. දුන්නාම තමයි සේවකයා සතුටින් වැඩ කරන්නේ. ඕගොල්ලෝ මේ දවස්වල පාරේ දකින්නවා ඇති වෑන් බස් යනවා විවිධ කම්පැනි වල නම් ගහපු ඉස්සරහින් පොඩි බෝඩ් එකක් තියාගෙන. මේ ආයතන සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම තමයි කරන්නේ. මේ වගේ වෙලාවලට ඒව අවශ්‍යයි. හරිද? වැඩ කරන සේවකයන්ට මේ දවස්වල පඩි කපලා හරියන්නේ නැහැ. තව කීයක් හරි දෙන්න ඕනේ තියෙන ආර්ථික අර්බුදෙත් එක්ක. පැහැදිලි? ඒතර තමන්ගේ සේවකයන්ට තියෙන බැඳීම සමාජවත් වීමක්. දැන් මේ දවස්වල ඔබ දන්නවා සමහර ආයතනවල සේවකයන්ට හරියට පඩි ගෙවන්න නැහැ. බේසික් විතරයි දෙන. ඒතර ආයතනවල සේවකයෝ අයින් වෙනවා. ඒ අයින් වෙච්ච සේවකයෝ අයින් වෙන්නේ ඉතාම කලකිරීමෙන්. එතකොට අර ආයතනයට කවදා හරි දවසක මේ සේවකයාගේ වැඩට නොයන්නත් පුළුවන්. පැහැදිලි? මේ පක්ෂපාතීත්වය බැඳීම නැහැ. තේන දැන් මේ වෙලාවේ කොච්චර ආර්ථික අර්බුදයක් තිබ්බා කිව්වොත් සමහර ආයතන තමන්ගේ සේවකයන්ට ඉතාම සාධාරණ වැටුපක් වෙන්ද ගෙවු පඩිය සතපක් රාජ්‍ය නෙමෙයි මං කියන පෞද්ගලිකත්වයේ ඒ ගෙවීම් ටික කරනවා පැහැදිලි. ඒකට ඒ ආයතනයේ වැඩ කරන සේවකයන්ට මාර බැඳීමක් ඒ ආයතනයේ වෙනුවෙන් ස්වභාවිකව ඇති වෙනවා ඉතින්නේ. ආයතනයක් කියන්නේ අජීවී බව ඇත්ත. නමුත් ඒ ආයතනයේ බ්‍රෑන්ඩ් එක තමයි වැඩ කරන අහවල් ආයතනේ. ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ චෑමන් අපි අමතක කළේ නෑ මේ වෙලාවේ මේ දුෂ්කර මොහොතේ. හරිද? මේ දුෂ්කර මොහොතේ මේ ජීවත් වෙන්න කොහොමද කියලා සමාජයට මිනිස්සුන්ට උදව් කරනවා වගේම සේවකයටත් උදව් කරන්න ඕනේ. මේ ආයතනේ. හරිද? ඔය සමාජ වකීමයටද ටිකක් අමතක කරන කට්ටියක් මේ. ඊළඟට සමාජ වකීම් යටතේ මේ ව්‍යාපාරය තමන්ගේ ලාභ කැප කර මෙයාලට සේවකයන්ට ගනුදෙනු කරවන්න සමාජයට හොදව දේවල් දෙන ගමන් සමූහයක් ඉන්න අයිතිකාරයෝ ඒගොල්ලන්ටත් ලාභයක් ප්‍රතිලාභයක් අත්කර දෙන්න ඕනේ මේ ව්‍යාපෘති කරන ගමන්. ඒ නිසා ව්‍යාපාරයක සමාජ වගකීම් අර ඒ concept එක නිකන් අපි පැහැදිලි කරන් එනකොට එකපාරට වෙන්නේ මේගොල්ලෝ විතරයි. සමාජය විතරයි නෑ තව තුන් දෙනෙක් ඉන්නවා. අයිතිකරුවන්ටත් සේවකයන්ටත් ගනුදෙනුකරුවන්ටත් ප්‍රජාවටත් හැකි උපරිම ප්‍රතිලාභ දෙන විදිහට ලැබෙන විදිහට ව්‍යාපාරයක් කරගෙන යන එක තමයි සමාජ වගකීම් සංකල්පයේ හරය. එහෙනම් සමාජ වගකීම් ව්‍යාපාරයකින් ඊට යුතු ප්‍රධාන පාර්ශව හතරක් ඉන්න බව මතක තියාගන්න. ඒ තමයි අයිතිකරුවන්, දෙක සේවකයන්, තුන ගනුදෙනුකරුවන්. කවුද කිව්වේ අයිතිකරුවන් උඩින්ම දෙක සේවකයන් අංක දාලා ලියා ගන්න ඕන. තුන ගනුදෙනුකරුවන්, හතර ප්‍රජාව. මේ ප්‍රජාව හතර කියලා ලියලා නැවත කොටස් දෙකකට අයන්න කියලා දාගන්න. ඒ තමයි රජය සහ පරිසරය. රජය සහ පරිසරය. එතකොට මෙතන අයිතිකරුවන් 1, සේවකයෝ 2, ගනුදෙනුකරුවෝ 3, ප්‍රජාව 4, රජය අයන්න 4, පරිසරය ආයන්න. ලියන්න තනියම ටක් ගාලා පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි ඊළඟට ගමු මාතෘකාවක් ලියන්න. ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. මාතෘකාව ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. දැන් පාර්ශව හතරක් තියෙනවා. අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, ප්‍රජාව. දැන් මුලින්ම ගත්තේ ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. ලියන්න 1 සාධාරණ වීම. සාධාරණ වීම. 1 සාධාරණ වීම. 2 පාරිභෝගික හානි අවම කිරීම.
පාරිභෝගික හානි අවම කිරීම. පාරිභෝගික හානි අවම කිරීම. 3 පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඊළඟට ඉහළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදිත සැපයීම. ඉහළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදිත සැපයීම. ආරක්ෂිත නිෂ්පාදිත සැපයීම. ආරක්ෂිත නිෂ්පාදිත සැපයීම. ඊළඟ සාධාරණ මිල ගණන් ණය කිරීම. සාධාරණ මිල ගණන් ණය කිරීම. සාධාරණ මිල ගණන් ණය කිරීම. අවසානයේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. හරි. අපි යමු ප්‍රශ්නාංක 6ට. ප්‍රශ්නාංක 6ට. වැඩ 16ක් කිව්වනේ. මේ 10 වෙනි වැඩේ. බලන්නකො වැඩි ඉවරයි. 10 වෙනි වැඩේ. ප්‍රශ්නාංක 6 ව්‍යාපාරයකින් පහත දැක්වෙන එකිනෙක පාර්ශවයන් වෙත ව්‍යාපාරයකින් පහත දැක්වෙන එකිනෙක පාර්ශවයන් වෙත ඉටු විය යුතු එකිනෙක පාර්ශවයන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම් දක්වන්න. එකිනෙක පාර්ශවයන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම් දක්වන්න. මගේ පැත්තේ මොකක් කරේ ප්‍රශ්නයක් වුණා. දැන් හරිනේ ඇහෙනවා, පේනවා. right අපි පටන් ගමු කීකේදී අර සමාජවත් කීමට යුතු පාර්ශව 4ක් අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, ප්‍රජාව දැන් මාතෘකාව සහ ප්‍රශ්න අවලං කළා මම ඒ පාර්ශව 4ට තියෙන සමාජවත් කීම් ටික තමයි මේ ලයිස්තුවක් හදන්නේ. අපි ප්‍රශ්නක 6න් ගත්තේ ව්‍යාපාරයකින් පහත දැක්වෙන පාර්ශවයන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම් දක්වන්නලු 6. ඒකේ අයන්න අපි ගමු අයිතිකරුවන්. හරිද? ඊට පස්සේ අයන්න සේවකයන්. හරි. සේවකයන්. බොහොම ලේසි පාඩමක්. ඒ වුණාට ඉතින් කොහෙන් මොන විදිහට ප්‍රශ්නයක් ඒත් දන්නේ නැහැ. අපි ඒ නිසා මේකට මේ පාඩමකට ලේසි වෙන්න ඕන. ලේසි බව ඇත්ත. හරි. අර වැඩි ළමයි අර ලොකු පාඩම් මාතෘකා ගැන අවධානය දෙනකොට සමහරවිට මේ වගේ පාඩම් මගේ යනවා. සමහරවිට කවදාවත් පන්තියක මේ මාතෘකාව ඉගෙනගෙනම නැහැ. හොයන්නෙත් නැහැ. මොකද සෙමින එකක් දැම්මත් පේපර් එකක් ඩිස්කස් කරලා ගන්නෙම ලොකු මාතෘකානේ. මම දැන් හෙට හවස කරනවා ටිකක් ලොකු මාතෘකාවක් සෙමින එකකින්. අද සිම්පල් එකක්. එහෙම තමයි ඈ බැලන්ස් එකේ වැඩේ යන්න ඕන සහ පේපර් එකට මේ හැමදේම වැදගත්. හරි. හැම පාඩමකටම බර තැබීමක් තියෙනවනේ. මේකිනුත් අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ප්‍රශ්න 3ක් 2ක් වගේ එනවා. හරිද? අයිතිකරුවන්ට ඉටු විය යුතු සමාජ වගකීම් 6 අයන්න 1. සාධාරණ ඉපයීමක් ලබා දීම. 6 අයන්න 1. සාධාරණ ඉපයීමක් ලබා දීම. 1. සාධාරණ ඉපයීමක් ලබා දීම. 2. ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම. ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම. ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම. 3.
කාර්යක්ෂම හා අවංක ලෙස කළමනාකරණය සිදු කිරීම. කාර්යක්ෂම හා අවංක ලෙස කළමනාකරණය සිදු කිරීම. ඊළඟට කළමනාකරණය සිදු කිරීම. ඊළඟට විනිවිදභාවයකින් කළමනාකරණ කටයුතු සිදු කිරීම. විනිවිදභාවයකින් කළමනාකරණ කටයුතු සිදු කිරීම. විනිවිදභාවයකින් කළමනාකරණ කටයුතු සිදු කිරීම. ඊළඟ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම. ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම. ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම. හරි. මම හිතන්නේ මම මීටින් එකට දැන් වැඩ් කරාට පස්සේ 100ක් පිරුණාට පස්සේ අයයට එන්න බෑනේ ඊළඟට. දැන් මෙතන 93 දෙනයි නේද ඉන්නේ. වේටින් රූම් එකෙත් නෑ කවුරුවත්. එතකොට ඒ කියන්නේ 7 දෙනෙක් අඩුයි නේද? ඒ 7 දෙනා නිසා තව කට්ටියකට එන්නත් නැති වුණානේ. සමහරවිට එළියේ ඉන්න ළමෙක් ඉන්න පුළුවන් මේ වැඩේට වුමනාවෙම ඉන්න. රෙකෝඩින් එක දානවා බැරි වුණොත් ආයෙ හරි කරනවා මේ ටික මම මොකද මම දැන් අද දවසේ කරපු ටික මම පිළිවෙලට ප්ලෑන් කරලානේ කරේ මේ ටික අද දවසේ කරා කියලා. මේ පාඩම එතකොට කවර්. ඉන්න බැරි වෙච්ච කෙනෙක් හිටියොත් මැසේජ් එකට දැම්මොත් පිරිස වැඩි නම් අනිත් පැත්තට ආයෙමයි ඉගෙනනවා. ඒක අනිද්දා උදේ හරි ඉන් අනිද්දා උදේ හරි කොහොමද කරනවා එක. කිසිම ළමයෙකුට අසාධාරණයක් වෙන්න අර වගේ අසාධාරණකම මම දන්නේ ඒක හිතාමතා කරනවද නොසලකිල්ලද මට තේරෙන්නේ නැහැ ඒක නම්. හරි ඒක මගේ පැත්තෙන් වෙන වැරද්දක්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් මට පෙන්නන ක්වොන්ටිටි එක ගැන මම කිව්වා මට 100ක් හිටියා. 97යින 7 දෙනෙක් විතර ටීවී මීට් එකෙන් ඒ 7 දෙනා නිසා මුලින් ඉඳලා ඉන්න තිබ්බ ළමයෙකුට chance එක නැති වෙන්න පුළුවන්. එදා එකේ නම් දෙවෙනි මීටින් එක කරපු කෙනා ඉවරනකම් වගේ ළමයි 100ම හිටියා. හරි ඊළඟ සේවකයන්ට සමාජ වගකීම ආයන්න. සේවකයන්ට ඉටු විය යුතු සමාජ වගකීම. එක දැන් මට 100 පැකේජ් එකේ මදි ප්‍රශ්නයක් නම් තියෙනවා මම ඊළඟ පැකේජ් එකට මාරු වෙන්න ඕනේ. මේ මාසේ මම බොහෝ විට පර්චේස් කරන පැකේජ් එක මම try කරනවා ඊළඟ එකට යන්න. කියන්නේ දන්නේ නැහැ කීයද කියලා 200 හරි 300 හැට ළමයි ඉන්න පුළුවන් පැකේජ් තියෙනවා මයි. ආයන්න සේවකයන් කෙරෙහි සමාජ වගකීම. පන්ති වල දෙවුලක් නැහැ මම අර කොහොමත් පන්ති පටන් ගත්තත් හිතාගෙන ඉන්නවා මේ ඔන්ලයින් සෙමිනාර් පේපර් ඩිස්කෂන් එහෙම ටිකක් කරන්න ඒවා ටිකක් ළමයින්ට වාසී සහ ඒක අතර සමාජ වගකීම් කතාව කියනවා. සැඟවුණු ප්‍රචාරණය. මම වැඩේ කරනකොට තව තව ළමයි මේ ගැන හොයනවා ඒක. ඒත් ඒගොල්ලෝ මගේ නම හොයනවා. මගේ සෙමිනාර් ගැන හොයනවා. කැඩ් එකක්. හරි. ආයන්න සේවකයන් කෙරෙහි සමාජ වගකීම්. ආයන්න එක සමානාත්මතාව. 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 දෙක මනා සේවක සම්බන්ධතා පවත්වා ගැනීම. මනා සේවක සම්බන්ධතා පවත්වා ගැනීම. මනා සේවක සම්බන්ධතා පවත්වා ගැනීම. තුන වෘත්තීමය ආරක්ෂාව. වෘත්තීමය ආරක්ෂාව. හතර සේවක සෞඛ්‍ය පහසුකම් සැලසීම. සේවක සෞඛ්‍ය පහසුකම් සැලසීම. හරි. ගන්න ඊළඟ මාතෘකාව ව්‍යාපාරයකින් ප්‍රජාව කෙරෙහි ඉටු විය යුතු සමාජ වගකීම. ව්‍යාපාරයකින් ප්‍රජාව කෙරෙහි ඉටු විය යුතු සමාජ වගකීම. ව්‍යාපාරයකින් ප්‍රජාව අර අපි අන්තිමට ගත්තේ සමාජය ප්‍රජාව කෙරෙහි ඉටු විය යුතු සමාජ වගකීම. හරිද? එක සේවා නියුක්තියට දායක වීම. එක සේවා නියුක්තියට දායක වීම.
දෙක බදු නිසි පරිදි ගෙවීම. බදු නිසි පරිදි ගෙවීම. 3 අපද්‍රව්‍ය කළමනාකරණය. අපද්‍රව්‍ය කළමනාකරණය. ප්‍රජා සත්කාර සේවා. ප්‍රජා සත්කාර සේවා. හරිත නිෂ්පාදිත බිහි කිරීම. හරිත නිෂ්පාදිත බිහි කිරීම. හරිත නිෂ්පාදිත කියලා කියන්නේ පරිසර හානි අඩු නිෂ්පාදිත. 23 ළමයින්ට මේ මාතෘකා ඔයගොල්ලෝ දැනට ඉගෙන ගනිමින් ඉන්න පාඩමේ තියෙනවා. පරිසර ව්‍යාපාර පරිසරයේ පාඩමේ තියෙන වචන. පරිසර හිතකා හරිත නිෂ්පාදිත බිහි කිරීම. ඊළඟ පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. 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 ඊළඟ පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. පුණ්‍ය ආයතන නඩත්තු කිරීම. ඊළඟට අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම. අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම. ඊළඟ එක සමාජ සංවර්ධනයට දායක වීම. සමාජ සංවර්ධනයට දායක වීම. සමාජ සංවර්ධනයට දායක වීම. right. දැන් ව්‍යාපාරයකින් සමාජ වගකීම් ඉටු යුතු පාර්ශ්ව හතරයිනේ. අයිතිකරු, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සේවකයෝ. ව්‍යාපාරය සාර්ථක වෙන්න නම් මේ හතර දෙනා කෙරෙහිම ඔයි කියන සමාජ වගකීම් ඔක්කොම නැතත් යම් ප්‍රමාණයක් හරි ඉටු කරන්න ඕනේ. අයිතිකරුවන්ට සාධාරණ ලාභයක් දෙන්න ගිහිල්ලා සේවකයන්ට අඩුවටුපක් දෙන්න බෑ. අයිතිකරුවාට ලාභ ටික උපයලා දෙන ගමන් සේවකයාට සාධාරණ අඩුවක් දෙන්නත් ඕනේ. ඒ දෙන්නා තමන්ගේ තෘප්තිමත්භාවය වැඩි කරගනිද්දී ගනුදෙනුකරුවට තත්ත්වයෙන් බාල භාණ්ඩ ලැබෙන්න බෑ. යාට නිෂ්පාදනය කරන භාණ්ඩේ ගුණත්වය ආරක්ෂා වෙන්නත් ඕනේ. ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් දරන්න වෙනවා එතකොට ගුණත්වය ආරක්ෂා කරන්න. තත්ත්වයෙන් බාල භාණ්ඩ නිෂ්පාදනය කරන පිරිවැය අඩුයි. එහෙම බෑ. උසස් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නත් ඕන. එයාට අලෙවියෙන් පසු සේවා දැනුවත් කිරීම පහසුකම් ගනුදෙනුකරුවට දෙන්නත් ඕන. ඒ අල්ලපනල්ලේ අර එළියෙන් ප්‍රජාව බලාගෙන ඉන්නවා. තමන්ට ඇතිවන ස්වභාවික විපත්වලදී ලංකාවේ විවිධ ව්‍යාපාරිකයෝ ආධාර උදව් උපකාර කරයි කියලා. එතකොට අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, ප්‍රජාව මේකී හැම පාර්ශවයකටම සාධාරණයක් වන ලෙස සමාජ වගකීම් ඉටු කරමින් ව්‍යාපාර කරන්න ඕන. අපි ඉන්නේ concept එක ගන්නවා මෙන්න මේ මාතෘකාවේ. කියන්නේ ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මේ මාතෘකාවෙන්. ලියන්න මාතෘකාව සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටුවන ආකාරයට සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටුවන ආකාරයට සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටුවන ආකාරයට සමාජ වගකීම් ඉටු කළ හැකි ආකාරය සමාජ වගකීම් ඉටු කළ හැකි ආකාරය සමාජ වගකීම් ඉටු කළ හැකි ආකාරය. හරි. දැන් ආයි කියනවා ව්‍යාපාරයකින් සමාජ වගකීම් ඉටු යුතු පාර්ශ්ව හතරයි. අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, ප්‍රජාව.
වඩා සාර්ථක ව්‍යාපාරයක් වෙන්නේ වඩා සාර්ථක ව්‍යාපාරයක් ලෙස අපි හඳුන්වන්නේ මේ පාර්ශවයන් හතරම වෙනුවෙන් එක හා සමානව සමහරට ඒකේ වෙනසක් වෙන්න පුළුවන්. නමුත් යම් වැඩි ප්‍රමුඛතාවක් අයිතිකරුවන්ට දෙන්න ඕන. ඒ දෙන ගමන් ගනුදෙනුකරු අතරින් බෑ. ඒගොල්ලන්ට ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ. සේවකයන්ට තියෙන ওই සමාජ වගකීම් ලයිස්තුවෙන් හතර පහක් හරි කෙරෙන්න ඕනේ. ඒ සියල්ල වෙන ගමන් ඒ ව්‍යාපාරයේ අභ්‍යන්තරයනේ ගනුදෙනුකරු ආසන්න පරිසරයනේ. ඒ අතර එළී ඉන්න ප්‍රජාවට සමාජ වගකීම් ඉටු වෙන්න ඕනේ. මොකද එයාලා තමයි ව්‍යාපාරයට පසු කාලීනව ගනුදෙනුකරුවෝ සේවකයෝ විදියට ඇතම් විට අයිතිකරුවෝ විදියට නැවත සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ සීලුම පාර්ශවයන්ට සාධාරණයක් වල ලෙස සමාජ වගකීම් ඉටු කළ යුතු වෙනවාලු. හරිද? ඒක මාතෘකාවකට ගත්තා. අපි මේ මාතෘකාවට දාලා සටහන ලියනවා පළවෙනි තරුවමේ. මේ මාතෘකාවට අතිශය වැදගත්. ගුරුවත් පොතේ පිටු අංක 44 දැනට මේක විභාගයට අහලා නැහැ. ඒ නිසා ඉස්සරහට 6 කියලා අපිට හිතන්න පුළුවන්. ගුරුවත් පොතේනේ තියෙන්නේ. පළවෙනි තරුව. ගනුදෙනුකරුවන්ට සමාජ වගකීම් ඉටු කිරීමේදී ගනුදෙනුකරුවන්ට සමාජ වගකීම් ඉටු කිරීමේදී ගනුදෙනුකරුවන්ට සමාජ වගකීම් ඉටු කිරීමේදී එනම් හානි අවම වන ලෙස හානි අවම වන ලෙස ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් සාධාරණ මිලට ලබා දීමේදී භාණ්ඩයක් හෝ සේවාවක් සාධාරණ මිලට ලබා දීමේදී කවා සේවකයන්ට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දීමේදී කියලා කමාවක් දාලා ලියන්න. සේවකයන්ට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා අනෙකුත් පහසුකම් ලබා දීම කමා අයිතිකරුවන්ට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම මෙන්ම සමාජයට පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම මගින් අනෙකුත් පාර්ශවයන් වෙතද අවාසිදායක තත්ත්වයන් ඇති නොවි සෑම පාර්ශවයකම සමාජ වගකීම් ඉටු කළ යුතුය.
සෑම පාර්ශවයකම සමාජ වගකීම් ඉටු කළ යුතුය. දෙවෙනි තරුව අනුච්ඡේදකින් මේ මාතෘකාවට අදාළ දෙවෙනි ඡේදයේ දෙවෙනි තරුව අයිතිකරුවන්ගේ සමාජ වගකීම් අයිතිකරුවන්ගේ සමාජ වගකීම් අයිතිකරුවන්ගේ සමාජ වගකීම් ආරක්ෂා කිරීමේදී එනම් ඔවුන්ට සාධාරණ ඉපයීමක් ලබා දීමේදී අනෙක් පාර්ශවයන්ට එනම් ගනුදෙනුකරුවන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම සමාජයට ප්‍රජා සත්කාර සේවා ලබා දීම සේවක වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා අනෙකුත් පහසුකම් සැලසීමද මගින් ඒ පාර්ශවයේ සමාජ වගකීම් ආරක්ෂා විය යුතුය. හරි. 7 වෙනි ප්‍රශ්නේ අද දවසේ ප්‍රශ්නාංක 7 12 වෙනි වැඩේ. ලියන්න සංවිධානයකට ප්‍රශ්නාංක 7 සංවිධානයකට සමාජය පිළිබඳ උනන්දු කරවන සංකල්පයක් ලෙස සමාජ වගකීම් හැඳින්විය හැක. සංවිධානයකට සමාජය පිළිබඳ උනන්දු කරවන සංකල්පයක් ලෙස සමාජ වගකීම් හැඳින්විය හැක. පැහැදිලි කරන්න. right බලන්න මේ ප්‍රශ්නේ අන්තර්ගතය සංවිධානයකට ඒ කියන්නේ ව්‍යාපාරයකට සමාජය පිළිබඳ රටක මිනිස්සු ගැන පරිසරය ගැන
උනන්දු කරන සංකල්පයක් ලෙස සමාජ වගකීම් හැඳින්විය හැක. පැහැදිලි කරන්න කියලා කිව්වා නේද? පැහැදිලි කරන්න කියලා ප්‍රශ්න ඉවර කරන්න. පැහැදිලි කරන්න. ඒක අදහස් වෙයිමයි 2000න් පස්සේ කියන්නේ මිලෙනියම් එකේ සහස්‍රකයේ තමයි මේ සමාජ වගකීම් කියන සංකල්පේ ලෝකෙට ආවේ. මේකට මූලාරම්භ වුණා කියලා කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරසාර ව්‍යාපාර සංවර්ධන සභාව ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විවිධ කරපු හඳුන්වා දීම් සහ ප්‍රකාශන එක්ක සහ ලෝකයේ නිර්මාණය වෙමින් තිබු පරිසර ගැටලු ස්වභාවික පරිසර ගැටලු ගෝලීය උෂ්ණක් වීම ඇතුළුව උණුසුම් වීම ඇතුළුව පටන් ගත්තු ස්වභාවික පරිසරයේ ගැටලු ඊළඟ ගෝලීයකරණය නිසා රටවල් වලට ව්‍යාපාරිකයන්ට මිනිසුන්ට ඇති වෙච්ච අහිතකර දේවල් ඊළඟ මේ විද්‍යුත් වාණිජ්‍ය විද්‍යුත් ව්‍යාපාරات එක්ක ඇති වෙච්ච ලෝකේ අපි කියන්නේ අර හරි කලබලකාරී ව්‍යාපාර ව්‍යුහය ඒකත් එක්ක ප්‍රජාව අමතක වීම ගනුදෙනු කරුවන් අමතක වීම සමාජය අමතක වීම සේවකයෝ නොසලකා හැරීම වගේ ගැටලු රැසක් ව්‍යාපාර වලින් අහිතකර ලෙස සමාජයට ඇති වුණා. එතකොට එහෙව් ව්‍යාපාරිකයන්ට තමන් ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නේ රටක් ඇතුලේ බව මිනිස්සුත් එක්ක බව පරිසරයත් එක්ක බව මිනිස්සු පරිසරය ආරක්ෂා නොවුනොත් තමන්ගේ ව්‍යාපාරات විනාශ වෙන බව ඒත්තු ගන්නන්න තමයි සමාජ වගකීම් සංකල්පය ව්‍යාපාරිකයන් ගොළුවට දැම්මේ. ඒක හොඳින් වටහාගත්තු ව්‍යාපාරිකයෝ මේකට අනුගත වුණා. ඒ නිසා සමාජ වගකීම් සංකල්පයෙන් ව්‍යාපාරිකයන්ට සමාජය ගැන උනන්දුවක් හැඟීමක් ඇති කළා. ඇත්ත මේ ප්‍රකාශය. අපි ලියමු සංවිධානවල ක්‍රියාකාරකම් ගනුදෙනුකරුවන්ට සේවකයන්ට කොටස් හිමියන්ට ප්‍රජාවට හා පරිසරයට බලපාන්නේ හත්වෙනි ප්‍රශ්නේ දැන් කරන්නේ ප්‍රජාවට හා පරිසරයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ විමසිලිමත් වීම සමාජ වගකීම් සංකල්පයේ හරයයි. ඊළඟට එහෙමම ලියාගෙන යන්න ව්‍යාපාරයක නීති රීති හෙවත් ව්‍යවස්ථානුකූල නැත්නම් නීතිමය ව්‍යවස්ථානුකූල බැඳීම් වලින් එහා ගිය බැඳීමක් ලෙස සමාජ වගකීම් හැඳින්විය හැක. සමාජ වගකීම් එතන තමයි සමාජ වගකීම් ව්‍යාපාරයකින් ප්‍රජාව හා පරිසරය වෙත පවතින
ප්‍රජාව හා පරිසරය වෙත පවතින ස්වේච්ඡාමය බැඳීමකි. ප්‍රජාව හා පරිසරය වෙත පවතින ස්වේච්ඡාමය බැඳීමකි. right. ඊළඟ මාතෘකාව ලියන්න. ඊළඟ මාතෘකාව ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව. ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව. ඊළඟ මාතෘකාව ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව. තප්පරයක් අහගන්න. මම ඔයාලට කිව්වා දැන් ටිකකට කලින් 2000න් පස්සේ හරිද? එහෙම නැත්නම් මේ සහස්‍රකයේ ආරම්භයත් එක්ක ලෝකයේ විවිධ සමාජ විද්‍යාඥයන්, ව්‍යාපාර විශ්ලේෂකයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊළඟ ලෝකෙ තිබ ප්‍රධාන පරිසර සමුළු හරිද? රාජ්‍ය නායකයන්, ධනවත් බලවත් රාජ්‍යයන්, ලෝක බැංකුව මේ වගේ ආයතන හැම එකක්ම තිරසාර සංවර්ධනය සහ සමාජ වගකීම් කියන මේ අපේ පාඩමේ මාතෘකාවේ දෙකොණ ගැන කියන සමාජ වගකීම් ගැන අනිත් පැත්තෙන් තිරසාර සංවර්ධනය ගැන දැඩි ලෙස කතා බහ කළා. මේ මාතෘකාවෙන් කතා කරන්නේ මේ මාතෘකාවෙන් අවධාරණය කරන්නේ ඔය සමාජ වගකීම් කියන සංකල්පය ගැන ලෝකයේ අවධානයට ලක් වෙන්න ව්‍යාපාරිකයෝ මේ ගැන උනන්දු කරවන්න හේතු උනේ ඇයි කියන එක. ඒකට හේතු වෙච්ච ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. අපි ඒ කාරණා හතර සටහනක් සහිතව මෙන්න මෙහෙම පෙළගස්සමු. දැන් උන මාතෘකාව මොකද්ද? ව්‍යාපාරයක සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව. දැන් මේ මාතෘකාවෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? ලෝකයට ওই 2000න් පස්සේ සමාජ වගකීම් කියන සංකල්පයක් නිර්මාණය වෙලා ඒක ව්‍යාපාරිකයන්ට හඳුන්වලා දීලා ඔවුන්ට මේක ඒත්තු ගන්නලා ඔවුන් ලවා මේක කරව ගන්න ඌමනා උනේ ඇයි කියන හේතු හතර තමයි අපි මේ බලන්න හදන්නේ. මාතෘකාව highlight කරගන්න දැනට විභාගයට අහපු නැති අලුත් මාතෘකාවක් නිසා මේක. අපි ලියමු සටහන. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කිහිපයක් වර්ධනය වෙමින් පවතී. එක ව්‍යාපාර තරඟය. හරි. වැඩි වුණාම ව්‍යාපාරිකයන්ට මිනිස්සුන් අමතක වුණා. සේවකයෝ අමතක වුණා. පරිසරය අමතක වුණා. තරගය ජය ගැනීම සඳහා ඕන අවලං අසික්කිත වැඩක් කරන තැනට ව්‍යාපාරිකයෝ පත් වුණා. එතකොට සමාජ වගකීම් සංකල්පය හරහා උන්ට හේතු ගන්නවා. ඔය පාර වැරදි. ඔය කරන වැඩවලින් රටක සමස්ත ප්‍රජාව සංස්කෘතිය විනාශ වෙනවා. සේවකයෝ ගනුදෙනු කරු අපහසුතාවයට පත් වෙනවා. එතකොට මේ ව්‍යාපාරයේ දිග ගමනක් යන්න බැරිව ඒත්තු ගැන්නුවේ සමාජ වගකීම් චිත්‍රය පෙන්නලා. එක ව්‍යාපාර තරගය. දෙක ගෝලීයකරණය. ව්‍යාපාර තුල නිර්මාණය වෙච්ච ඊළඟ නරක සංකල්පයක් තමයි ගෝලීයකරණය. හොඳ දේවල් ගොඩාක් තියෙනවා. නමුත් ගෝලීයකරණය නිසා රටවල් අතර අනවශ්‍ය තරගයක් ඇති වුණා. ඇතැම් රටවල් තමන්ගේ නිෂ්පාදිත අරගෙන වෙළඳපොළවල් අල්ලගත්තා. අඩු දියුණු රටවල් ආර්ථිකයන් අල්ලගත්තා. ශ්‍රම සංචලනය වෙන්න පටන් ගත්තා. ඒතකොට ලංකාව වගේ රටවල් වලට බුද්ධිමය හිඟයක්, බුද්ධි ගලණයක් වුණා. මෙහි ඉන්න මිනිස්සු එහෙ ගියා. අපේ රටේ දැනුවත් මිනිස්සු, උගත් මිනිස්සු හිඟ වෙන්න ගත්තා. ඒකෙන් තව ආර්ථික සමාජීය ප්‍රතිපාක රැසක් ඇති කරා.
ඊළඟට ව්‍යාපාරිකයෝ විවිධ ආයෝජකයෝ ලංකාවට එන්න පටන් ගත්තා. ඔවුන් අපේ වෙළඳපොලේ කොටස් අල්ලගත්තා. භූමියේ කොටස් අල්ලගත්තා. පැහැදිලි? නරක දේවල් ගොඩක් ගෝලීයකරණය හරහා සිද්ධ වෙන්න පටන් ගත්තා. සංක්‍රමණ, ආගමන, විගමන, ගමන් බිමන්, නිෂ්පාදිත හුවමාරුව, සංස්කෘතික හුවමාරුව, ඒවා වෙනස් වීම. මේ නරක පැති ගොඩක් ගෝලීයකරණය හැදෙන්න පටන් ගත්තා. දෙක ගෝලීයකරණය. තුන්වෙනි එක විද්‍යුත් ව්‍යාපාර ව්‍යාප්තිය. තුන්වෙනි එක විද්‍යුත් ව්‍යාපාර ව්‍යාප්තිය. විද්‍යුත් ව්‍යාපාර ව්‍යාප්තිය. දැන් ලෝකේ ලොකුම සල්ලිකාරයෝ ගත්තොත් ඒව හැමෝම ඉන්නේ ওই වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර කියන ආකෘතිය ඇතුලේ. ඒකට ඒක දේවල් කරනවා කියලා ඍජුව පේන්නේ නැතුණාට වක්‍රාකාර වුණු රටවල් ආර්ථිකයන් ආක්‍රමණය කළා තියෙනවා. සමාජයේ ඉන්න පිරිස් ඔවුන්ගේ ප්‍රාණපකරුවන් බවට පත් කරගෙන තියෙනවා. තේරෙනවද? දැන් උදාහරණයක් Facebook යන්න බෑ, යන්න තු ඉන්න බෑ කියලා මිනිස්සු කියනවා කියන්නේ සකබරයා විසින් මිනිස්සුන්ව ප්‍රාණයට අරන් ඉන්නවා කියන එක. පැහැදිලි? ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික බිස්නස් ඇතුලේ වාසි තියෙනවා නැත්තේ නෑ. තේරෙනවද? අවාසි ගොඩක් හැදිලා තියෙනවා. උදාහරණයක් ඔය මේ අලිබබා හරි ඒකගේ බිස්නස් එක හන්දා අපි ඉන්ටර්නෙට් ගියාන් පස්සේ ඒක පෙන්වන භාණ්ඩ ටික දැක්කහම මිනිස්සුන්ට ඒව ගැන පෙළඹීමක් ඇති වෙනවා. මිනිස්සු ඒවා දකිනවා. එතකොට දන්නේම නැතුව අපි අනවශ්‍ය පරිභෝජන රටාවකට මේ වෙන හුරු වෙනවා. විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර කටයුතු නිසා සමාජයට රටවල් වලට ආර්ථිකයන්ට අවාසිය තියලා තියෙනවා. ඊළඟ හතරවෙනි ගැටලුව තමයි පරිසර දූෂණය ඉහළ යාම. පරිසර දූෂණය ඉහළ යාම. පරිසර දූෂණය ඉහළ යාම. අපි දැන් විස්තර කරමු මෙම අංශවල ව්‍යාප්තියත් සමග ඡේදකෙල් යන අලුත් ඡේදක. මෙම අංශවල ව්‍යාප්තියත් සමග සිදුවන මෙම අංශවල ව්‍යාප්තියත් සමග සිදුවන ව්‍යාපාර ක්‍රියාකාරකම් මගින් සමාජයට හා ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අහිතකර බලපෑම් එල්ල වී ඇත. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු වී ඇත. right. මාතෘකාව ඊළඟ සමාජ වගකීම් සම්බන්ධ ප්‍රමිති. මාතෘකාව සමාජ වගකීම් සම්බන්ධ ප්‍රමිති. මේ සමාජ වගකීම් හොඳින් ඉටු කරන ආයතනවලට අපි අර කිව්වාගේ ජනප්‍රිය ව්‍යාපෘති මහා පරිමාණ සමාජ වගකීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතනවලට අන්තර්ජාතික ප්‍රමිති සහතික ලබා දෙනවා. එහෙම දෙන දැනට පිළිගන්න හොඳම ප්‍රමිති සහතිකයක් තමයි මෙන්න මේක. එක ISO 26000. නෝට් ඕනේ කෙලින්ම ප්‍රමිති ටික දාගමු.
එක ISO 26000 මාතෘකාව සමාජ වාක්‍යීම් සම්බන්ධ ප්‍රමිතිය. එක ISO 26000. ඊළඟට SA 8000. SA 8000 ප්‍රමිතිය. ඊළඟට ISO 14000 ප්‍රමිතිය. මේක පරිසර ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතිය. ISO 14000 ප්‍රමිතිය. ISO 14000 ප්‍රමිතිය. වැඩ 16ක් කරනවා කියලා කිව්වා. දැන් 15ක් ඉවරයි. අන්තිම ප්‍රශ්නේ සමාජ වාක්‍යයෙන් පාඩම ඉවරයි. සමහර ළමයි මේ පාඩම් මම එදා කරාන් පස්සේ මැසේජ් එහෙම දාලා තිබ්බ ඉවරද කියලා. සම්පූර්ණ ඉවරද කියලා. කෙටිම උත්තරේ නෑ. සම්පූර්ණ ඉවර කරන්නේ නෑ. හේතුව පැය 3ක් අරගෙන සිලබස් එකේ පාඩමක් තෝරගෙන ඒකත් ආයෙ කරන ටික සුපිරියටම කරලා ෆ්‍රී සෙමින එකක් නොමිලේ මේ උගන්වලා හරි මේ පාඩමට අදාළව දෙන්න තියෙන සැලකිය යුතු කොටසක් දීලා මම ටිකක් තියාගන්න. හරි. අර උඩින් කියපු හේතු ටිකයි ටිකක් තියාගන්නවා කිව්ව හේතුවයි සාධාරණයෙන් ගලපලා බැලුවාමනේ. හැබැයි ආපු ළමයෙකුට විභාගයට ලකුණක් වැඩි කරගන්න තමයි අවශ්‍ය කරන දැනුමේ සැලකිය යුතු කොටසක් 70ක් 80ක් විතර දීලා තියෙන්නේ. පැහැදිලි. ඒ නිසා මම අසාධාරණ ප්‍රශ්න අහන්න එපා. අර කිව්ව කාරණා ටිකත් ඔළුවට ගන්න. පැය 3ක් අරගෙන A to Z පැය දෙකමාරක් විතර අරගෙන A to Z කරන හැම මාතෘකාවක්ම ප්‍රශ්නයක්ම පටන් ගත්තා නම් අවශ්‍ය ඔක්කොම ටික දීලා ඒකේ නෝට් භාගෙට දුන්නේ නැහැ. හරි. ලස්සනට එඩිට් කරලා වැඩේ කරලා ඉවර කරලා දීලා ඒක පාඩමේ මේ කරන මාතෘකාවේ අනිත් මේ මුළු පාඩම ඕනේ මේ තුනෙන් එකක්. ඒ තුනෙන් එකෙන් ටිකක් මම තියාගත්තා. හරිනේ. ඒතර කොහොම ටික පිළිවෙලට හදලා කරලා අතට දීලා ටිකක් මම තියාගත්තා. හේතුව මේක ප්‍රී සෙමින එකක්. මගේ පන්ති අකුල ළමයිනුත් ඉන්නවා. නැති අයත් ඉන්නවා. ආපු යවුන්ට ඉන්න බැරි වෙන්නේ නැති. ඒත් මම අතහැරලා දැම්මා. හරිද? සමහරවිට මෙතන ඉන්න මගේ පන්ති නොයන ළමයින්ගේ උඹලගේ සර්ලා මෙහෙම එකක් වලට කරේ නැතුව ඇති. හරි ඉතින් මම ටිකක් තියාගත්ත එක මගේ පැත්තේ මානසික හේතුවක් ඒ. හරි එනත ඔක්කොම විරුද්ධ කියලා මැසේජ් දාන්න එපා. සෙමින එකක් නේ ඒ මාන්න එපා. හරි. කරන්න පුළුවන් උපරිම ටික කළා. අනිත් ටික මගේ ගාව තිරිච්චාවේ. ඒක මම පන්තියේ ළමයින්ට රුපියල් 2000 1200 300 2020 ළමයි 1500 අපිට ගෙවලානේ පන්ති වලට එන්නේ. හරි. එහෙව් එකේ මෙච්චර මානසික වුණාම අර වගේ අමානුෂික ප්‍රශ්නක් දෙන්න. හරි. අන්තිම ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ අපේ වැඩේ අවසානයේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් සමාජ වගකීම් සංකල්පයට අන්තිම ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් සමාජ වගකීම් සංකල්පයට අනුගත නොවීමට හේතු දක්වන්න. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් සමාජ වගකීම් සංකල්පයට අනුගත නොවීමට හේතු දක්වන්න. අනුගත නොවීමට හේතු දක්වන්න. 1. සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් නොමැති වීම. 1. සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් නොමැති වීම. සමාජ වගකීම් සංකල්පයට අනුගත නොවීමට හේතු දක්වන්න කියලායි කිව්වේ. 1. සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් නොමැති වීම. 2. පාරිභෝගිකයන්ගේ දැනුවත් බව ප්‍රමාණවත් නොවීම. පාරිභෝගිකයන්ගේ දැනුවත් බව ප්‍රමාණවත් නොවීම. පාරිභෝගිකයන්ගේ දැනුවත් බව ප්‍රමාණවත් නොවීම. 3. ව්‍යාපාර අතර තරංකාරීත්වය අඩුවීම. ව්‍යාපාර අතර තරංකාරීත්වය අඩුවීම. ව්‍යාපාර අතර තරංකාරීත්වය අඩුවීම. 4.
රජය හා වෙනත් ආයතන වලින් එල්ලවන රජය හා වෙනත් ආයතන වලින් එල්ලවන බලපෑම් අවම වීම. රජය හා වෙනත් ආයතන වලින් එල්ලවන බලපෑම් අවම වීම. බලපෑම් අවම වීම. අන්තිමේක ඒක පැහැදිලි කරලා ලියමු අපි. දැන් සමාජ වගකීම් ලංකාව වගේ රටක ඉටු කළත් එකයි නැතත් එකයි රජයෙන් හොයන්නෙත් නැහැ කවුරුත් හොයන්නේ නැහැ. කැමැති ව්‍යාපාරිකයෝ සමාජ වගකීම් ඉටු කරනවා අනිත්‍යව සද්ද නොකර ඉන්නවා. ඉතින් එතකොට අර සද්ද නැතුව ඉන්න කට්ටියට ප්‍රතිලාභ ලැබෙනවා කියලා පේනකොට ඕගොල්ලෝ ව්‍යාපාර කරා යනවා කියලා පේනකොට සමාජ වගකීම් ඉටු කරන අයත් හිතනවා අපි මොකටද නිකන් තනියම මහන්සි වෙන්නේ අනිත්‍ය වුණොත් ඔය පාඩුවේ ඉන්නේ කියලා හිතනවා. එතකොට සමාජ වගකීම් ගැන බැඳීමක් නිශ්චිත බැඳීමක් නිර්මාණය කරලා නැහැ. එතකොට සමාජ වගකීම් ගැන ව්‍යාපාරිකයන්ට ඒ ගැන වගවීමක් ඇති වෙන්නේ නැහැ. ලියන්න සමාජ වගකීම් සම්බන්ධයෙන් විධිමත් වගවීමේ හොඳයි වගකීමේ නෙමෙයි වගවීමේ කියන්නේ වග උත්තර බැඳීමේ වගවීමේ පටිපාටියක් නොමැති වීම වගවීමේ පටිපාටියක් නොමැති වීම හරි වඩ පුළුවන්කමක් තියෙනවා නම් 2008 සමාජ වගකීම් සම්බන්ධයෙන් ඔය ගොඩක් අවුරුදු වල මේ සීමාවේ තමයි ප්‍රශ්න අහලා තියෙන එකම ප්‍රශ්න ටික තමයි මේ ටික තමයි බැලන්ස් එකේ එක එක අවුරුදු වල අහලා තියෙන්නේ 2008 අවුරුද්දේ ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහලා දිනවා පොල් සිලබස් නිසා මම මෙතනට ඇද්දේ නැහැ හැබැයි පුළුවන් නම් මේ ප්‍රශ්න හොයන් කරන්න 2008 A level paper එකේ සමාජ වගකීම් සම්බන්ධ ප්‍රශ්නේ පුළුවන් අය හොයාගෙන කරන්න එතකොට 17 වෙනි වැඩේ ඒක සැලකියුතු කොටසක් ඉවරයි ටිකක් තියාගත්තා අවුලක් නැහැනේ කරපු ටිකේ උපරිම වල පාඩ සාධාරණයක් මම කළා සමාජ වගකීම් පාසුකා ඉවරයි රෙකෝඩින් එකක් ඕනනම් දාන්නම් නැත්නම් මම නිකන් ඉන්නම් මට කම්මැලි හිතුනවා මම සෙමිනාර් එකක් එහෙම දානකොට ආයි මේ පාඩම් මගෙන් කෙරෙන්න පුළුවන් සම්බන්ධ වෙච්ච දුරවන්ට ස්තුතියි සතුටුයි දැක්කාම පිරිසක් ඉන්නවා ආයි දවසක අලුත් පාඩමකින් හම්බෙමු හරි අයින් වෙන මිනිහේ